සම්මා සම්බුදු සරණයි සදහවතුනි. සදහවතුනි, සම්‍යක් දෘෂ්ටිකයා විසින් ස්වකීය දෘෂ්ටියේ සැටියට යම් කාය කර්මයක්, යම් වාක් කර්මයක්, යම් මනෝ කර්මයක් සම්පූර්ණ කරන්නේද ඒ ඔහුට ඉෂ්ට භාවය පිණිස, මනාප භාවය පිණිස පවතින බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. එනිසාවෙන් සදහවතුනි, අපි අප්‍රමාදීව සුචරිත ධර්මයේ හැසිරෙමින් දිලව යහපත දෙසා අවංකව කැපවෙමු. එසේනම් අද දවසේදී ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ දුරුතුපුර 15ක පොහෝ දින සජීවී වැඩසටහන් පෙළගැස්මේ පළමු වන ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද තපෝවනේ අරියදජ ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා දවසේදී සදැහැති දායකත්වයෙන් ක්‍රියා කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සුමිත් කුලරත්න මහතා, ලතා කුලරත්න මහත්මිය, කවින්ද දේවක පුතණුවන්, නිලංක රන්දන පුතණුවන් සහ තුෂිකා රන්දිය දියණිය ඒ සදැහැති පිරිස නියෝජනය කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ලෞතර අමවැනි සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් අපි සදැහැති පිරිසකට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. එසේනම් මේ নমස්කාර පූර්ව කැරයුම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මෙතෙන් පටන් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණයට පෙර උතුම් වූ සීලයක පිහිටීම පිණිස තෙවරක් নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පචානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිච්ඡා දෝමනස්සං. අපි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ කුරු රට කල්මාශ ධම්ම නියම් ගමේ ඒ ගම්වාසී වෙනුවෙන් දේශනා කර වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය අසුරු කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරනවා. පින්කමේ දායකත්වය හබවන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් කුලරත්න මහතා, ලතා කුලරත්න මහත්මිය සහ කාවින්ද දේවක, නිලාංක, රන්දන පුතුණුන්, දියණිය, තුෂිකාරන්දිය යන දරු අන්තිම තුන්දෙනා විසින් අරමුණු ප්‍රාර්ථනා සුමිත් කුලරත්න මහත්මයාගේ පරලෝක සැපත් දයාබර දෙමව්පියන් එඩ්වින් මහතා සහ එම මැතිණිය නෝනා උපාසිකා මාතාව සහ රාජා මල්ලී යන අය සිහිපත් කරලා එලට පරලොවට සංග්‍රහයක් කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේම ලතා කුලරත්න මහත්මියගේ දෙමව්පියන් වන පරලෝසපත් WMS වර්ණසූරිය මහතා සහ WMD වර්ණසූරිය මැතිණිය, සහෝදර සුනිල් වර්ණසූරිය, ඔහුගේ තරුණ පුතුණුවන් සුරංග වර්ණසූරිය ඇතුළු පරලෝසපත් සියලු ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න. දේශකයන්න් වහන්සේට සහ මහා සංඝරත්නයටත් බෞද්ධ අමාත්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. මෙන්න මේ ආරමුණ ඇතුව තමයි අද මේ පින්කමේ දායකත්වයේ ගත්තේ. වටිනාම ධර්ම දේශනාවක් සිදු කරන්නේ හොඳින් ශ්‍රවණය කරන්නට කියන ආරාධනාව කරනවා. අද 2021 වර්ෂයේ
පළවෙනි පොහොය දුරුතු පොහොය වසරක් ගෙවිලා වසරක් උදා වුණා. නුවණින් බුද්ධියෙන් කල්පනා කරලා බැලුවොත් අපි ජීවත් වෙච්ච කාලයෙන් වසරක් ඉවරයි. ලඟුනේ මරණයට. ඒ වසර තුල අපි යම් දෙයක් රැස් කරගත්තා නම් සිත කුසල පක්ෂයට හරවලා ඒ කුසලයේ සිත හසුරවලා යම් දෙයක් සිද්ධ කරගත්තා නම් ඒක මේ වර්ෂය තවත් අර්ථවත් කරගන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ජීවිතයක් තුළ ලබා ගන්න වටිනාම දේ. හැකිතාක් දුරට කුසල් දහම් පින් දහම් සිද්ධ කර ගැනීම. ඒ තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යය කෙරෙහි මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට එකවර නැති වුණත් ක්‍රමක්‍රමයෙන් හරි අවබෝධ වෙවි. හැබැයි ඒක සඳහා මහන්සි ගන්නට ඕනේ. ඒ සඳහා වෙර වඩන්න ඕනේ. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා ගන්න උත්සාහය, ඒ මහන්සිය, ඒ උනන්දුව සමවායාමයි. හොඳ සීයෙන් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. තර කරුණු දෙකක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සම්මා සති, සීය කියේ සම්මා සති. අර ගන්න උනන්දුව, වෑයම, උත්සාහය සමවායාමයි. ඒ අනුව ධර්මය දකිනවා මනසින්, ඒ සම්මා දිට්ඨියයි. මේ අංග තුන සම්පූර්ණ වුණොත් මුලින්ම සම්පූර්ණ වෙන්න ඕනෙත් ඔය අංග තුන. මුලටම ගන්න ඕනෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනයි. සම්මා සතියයි, සම්මා වායාමයයි, සම්මා දිට්ඨියයි. අනිත් කරුණු පහ සම්පූර්ණ වේවි. එහෙනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඒ මහා කරුණාවෙන් යුක්ත තථාගතයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරාවට මේ සංසාරයට බැස්සේ සියලු ලෝක සත්‍යාම සසරින් එගොඩ කරනවා කියන සිතුවිල්ල චේතනාව පෙරදරි කරගෙන. නමුත් එහෙම වුණේ නැහැ. ඇයි? නානත් කාය නානත් සංඥා. උග්ගටිතාඤ්ඤෝ විපටිතාඤ්ඤෝ ඤෙය්‍ය පදපරම. උග්ගටිතාඤ්ඤෝ. ඒක දහම් පදයක් ප්‍රමාණවත් වෙනවා. ධර්මය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කළා. කෝලිත උපතිස්සල සාරිපුත්ත මොග්ගල්ලාන. ඒක දහම් පදයයි අවශ්‍ය උනේ. යම් තැනක හේතුවක් තියෙනවද? හේතුවක් හැදෙනවද? ඵලයක් හට ගන්න. කියනකොටම ධර්මය අවබෝධ වෙලා ඉවරයි. ඔය ඇති කිව්වා. කවුද එහෙම දේශනා කරන්නේ? ලෝතර බුදුරජාණන් වහන්සේ. හරි. මෙච්චර කල් අපි හෙව්වේ ඒක තමයි. එහෙනම් ඒක දහම් පදයකින් ධර්මය අවබෝධ කළා. හැබැයි ඉසිපතනේ මිගදායේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයම දේශනා කරා දිගෑරියා. ඒ පළමු ධර්ම දේශනාවෙන් ධර්මය අවබෝධ කළේ එක්කෙනයි. කොණ්ඩඤ්ඤ තාපසය අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. ධර්මය අවබෝධ කළා. චුල්ලසෝතාපන්නයි. ඊට පස්සේ දේශනා කරපු සූත්‍ර, එදිගෑරපු සූත්‍ර දේශනා තුලින් ඒ වගේම යම් දින කීපයක්, දිනයක්, දෙකක්, තුනක්, සතියක්, මාසයක්, මාස කීපයක්, වසර කීපයක් ධර්මයේ පිළිබඳව ගවේෂණය කරලා, පරීක්ෂා කරලා, විභාග කරලා අධිගමයන්ටපත් වුණා, මාර්ගඵල ලැබුවා. උග්ගටිතාඤ්ඤෝ විපටිතාඤ්ඤෝ ඤෙය්‍ය. හැබැයි තව කොටසක් ඉතුරු වුණා. පදපරම.
වැටහුණේ නැහැ. එයි. සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා නැහැ. සසර පුරුද්දක් නැහැ. භවයෙන් භවයට ඒ ඥාන ශක්තිය ප්‍රඥාව දියුණු කරගෙන ආවේ නැහැ. ඒ ආවේ නැති අය තමයි අපි. එහෙම නැත්නම් අපි එදා නොහිටින්න ඇති. එහෙම නැත්නම් මේ මට්ටමට අපේ මානසිකත්වය සකස් වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා අදත් අපි මේ සසරේ විදිනවා. අතීත භවයෙන් වර්තමාන භවයට ආවා. හැබැයි දැන්වත් අපි මේ දහම පුරුදු කළොත් තමන්ගේ ජීවිත වලින් අද පුරුදු කරන දේ හෙට ප්‍රයෝජනවත් වෙනවා. අදයි හෙටයි පුරුදු කරන දේ ලබන සතියට ප්‍රයෝජන වෙනවා. සතියක් පුරා පුරුදු කරන ධර්මය ඊළඟ මාසයට ශක්තිය අරගෙන යනවා. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් මානසිකත්වයේ වැඩි ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සතර සතිපට්ඨානය යම් කෙනෙක් අවම දින 7ක් උපරිම වශයෙන් වසර 7ක් නිවැරදිව මේ සතර සතිපට්ඨානයේ යෙදුනොත් මම අප වෙනවා. මම කැප වෙනවා. එයාට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තමයි අනාගාමී මාර්ගය හා අරහත් ඵලය. එතකොට බලන්න පොඩ්ඩක්. එහෙනම් අපි සතියක්වත් මේක තාම පුරුදු කරලා නැද්ද? අපි උනන්දු වෙලා නැහැ. වෙර වැඩුවේ නැහැ. මහන්සි ගත්තේ නැහැ. ඇයි ඒ? ඒකට හේතුව තමයි පංචකාම සම්පත්තියම නිෂ්ඨාව කියලා තේරුම් ගන්න හිටියේ. පස්කම් සැපම තමයි නිවන කියලා හිතුවා. සසර ප්‍රවෘත්තියම තමයි සැප කියලා හිතුවා. රූපස්කන්ධයේ යථාර්ථය දැක්කේ නැහැ. සත්‍ය අවබෝධ වුණේ. වේදනාස්කන්ධයේ යථාර්ථය සත්‍ය අවබෝධ වුණේ. සංඥාස්කන්ධේ යථාර්ථය සත්‍ය අවබෝධ වුණේ. සංස්කාරස්කන්ධේ යථාර්ථය පරම සත්‍ය අවබෝධ වුණේ. විඥානයේ යථාර්ථය පරම සත්‍ය අවබෝධ වුණේ. ඒ අවබෝධ නොවන නිසා අපි අද සසරේ. ඒ ධර්මතා පහක් කෙරේ නිවැරදි අවබෝධයක් ලැබුවා නම් එහෙම නැත්නම් ලබා ගන්නව නම් ඒ ලබන්නට මහන්සි ගන්නව නම් මේ භවයේ ගැටලුවක් නැහැ. මේ භවය ප්‍රමාණවත්. එහෙනම් දින 7ක් ප්‍රමාණවත්. එයි තථාගතයන් වහන්සේ අප වෙලා තිනවා. අවම දින 7ක්. උපරිම වසර 7ක්. මේ කාලය තුල නිවැරදිව මේ පිළිවෙතේ යෙදුනොත් එක්ක අනාගාමී මාර්ගය හෝ අරහත් ඵලය. අපි ආවේ නැහැ නේද තාම එතනට. ඇයි කාගේද වරද? බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි වරද. ධර්මයේත් නෙමෙයි වරද. වරද තියෙන්නේ අපි ළඟ. ඇයි? අර ප්‍රවෘත්තියම සැපයි කියලා ගත්තා. විඳීම වින්දනයම හොඳයි කියලා ගත්තා. ඒයින් ලබන ආස්වාදයේ සතුටම විමුක්තිය කියලා ගත්තා. ඉල්ලන්න පුරුදු වුණා. යාඥා කරන්න පුරුදු වුණා. ඒකම තමයි වැරදුනේ. නෑ මේ ධර්මතාවය අනුගමනය කළ යුතු ධර්මතාවයක්. තම තමන්ගේ ජීවිතවලට එකතු කරගත යුතු ධර්මතාවයක්. එහෙනම් මේ ධර්මය මෙතෙන් සිට දිගාරිනවා. හොඳින් අහන්න. ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ. මහණෙනි එකම මගයි. වෙන මාර්ගයක් නැහැ. ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ. සත්තානං විසුද්ධිය. සත්තානං කිව්වේ සිත. විසුද්ධ කියන්නේ වඩාත්ම පිරිසිදුයි. පාරිශුද්ධ භාවයටපත් වෙනවා. නිර්මලයි. සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිද්දවානං සමතික්කමාය.
පරිදේව කියන්නේ හැඬීම. සමතික්කමාය සමණයටපත් කරනවා. ශෝක පරිද්දවාන සමතික්කමාය. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. දුක් දොම්නස් කායික දුක් මානසික දොම්නස් අතුරුදහන් කරනවා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස්ස අධිගමාය. ඥායස්ස කිව්වේ ඥානය, ප්‍රඥාව, බුද්ධිය. පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධයි. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චි කිරියාය. නිර්වාණය, නිවන, විමුක්තිය, සියල්ලෙන් මිදුණු බව, සියල්ලෙන් නිදහස් වෙච්ච බව, සියල්ලෙන් සිත අයින් කරගත් බව, නිබ්බානස්ස සච්චි කිරියා. ඒ කරුණු සඳහන් යදිදං චත්තාරෝ කොමන සතරත් සතිපට්ඨාන සිහිය පිටවන්ට. කතමේ චත්තාරෝ කොමන සතරක්ද? ඉද බික්කවේ බික්කු මහණෙනි දරුවෙනි කායේ කායානුපස්සී විහෙරති. කයේ කය අනුව බලමින් වාසය කරන්ට. අධ්‍යාත්මික කය, බාහිර කය. ඉස්සලාම ගන්න අධ්‍යාත්මික කය. කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳින වේදනාවන් වින්දනයන් විඳීම් මෙනෙහි කරමින් සිහි කරමින් නිවැරදි සිහිය පවත්වමින් වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත හැසිරෙන ආකාරය දිහා අවධානයෙන් ඉන්න, කල්පනාවෙන් ඉන්න. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ ලෝකයේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් කෙරෙහි තථාගත ධම කියන්නේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය අපට පෙන්වලා දෙන්නේ. අධ්‍යාත්මික බාහිර වශයෙන්. ආතාපි සම්පචානෝ. ආතාපි කියන්නේ කෙලස් දවනවා, කෙලස් තවනවා, කෙලස් පුච්චනවා. ආතාපි සම්පජානෝ සතිමා දසියෙන්. විනය ලෝකේ මේ අධ්‍යාත්මික ලෝකය ඇතුළත අභ්‍යන්තරය තමන්ගේම කය අභ්‍යන්තරය. අවිජ්ජා දෝමනස්ස අධික ලෝභය, ද්වේෂය. දැන් මෙතනදී කාරණයක් තියෙන මෝහයක් ගැන කතා කරන්නේ නැහැ. අපි දන්නවා අකුසල හට ගන්න නම් ධර්මතා තුනක් තියෙනවා. මූලික ධර්මතා තුනක්. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඒ මෝහය ගැන මෙතන කියන්නේ. අවිජ්ජා දෝමනස්ස දෙකයි කියන්නේ. විසම ලෝභය හා දෝමනස්ස, ද්වේෂය, තරහ, ක්‍රෝධ, වෛර සහ මුලින් අවසන් නම් යමෙකුට යාට මෝහයක් නැහැ. තේරෙනවද? එහෙනම් මෝහයක් කියලා අමුතෙන් එකක් අයින් කරන්න නැහැ. අයින් කරන්න තියෙන්නේ ආසාවයි තරහවයි. අවිජ්ජා දෝමනස්ස එච්චරයි කියන්නේ. දැන් මේ කරුණ මෙතෙන් ඉඳලා දිගහරිනවා. කායේ කායානුපස්සී විහෙරති. මේ ලෝකයේ සියලුම බුදුවරයන් වහන්සේලා මේක ආරම්භ කළේ ආනාපාන සතියෙන්. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියෙන් තමයි පටන් ගන්නෙ. ආනාපාන සති කියන්නේ කමඨහනක්. මේ කමඨහන කියන්නේ මොකක්ද? කර්මස්ථාන. කර්ම කියන්නේ මොනවද? බලවත් සිතුවිලි වලට කර්ම කියනවා. ස්ථාන කියන්නේ තැනක්. සිතුවිලි බලවත් වෙන්න තැනක් දෙනවා අපි. ඒකට කියනවා කර්මස්ථාන. කමඨහන්. දැන් සිතුවිලි බලවත් වෙලා තියෙන්නේ අපේ කොහෙද? බලවත් වෙලා තියෙන්නේ ලෝකේ පුරා. සිත නෑ. ඒ දුවන සිත අපි තියෙන එක තැනක. කොහෙද? හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව සිහියෙන් දැනගන්න. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බව සිහියෙන් දැනගන්න. වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව දැනගන්න, දැක ගන්න. වේගයෙන් හුස්ම පිට කරනවා නම් වේගයෙන් හුස්ම පිට කරන බව දැනගන්න, දැක ගන්න.
කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්න දැක ගන්න. කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටි හුස්මක් පිට වෙන්නේ කියලා දැනගන්න දැක ගන්න. දැක ගන්න කියන්නේ ලෝකේ දර්ශන දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකින්න, එකක් මනසින් දකින්න. දැන් ආස්වාස ප්‍රාස්වාස ඇහැට පේනවද? නෑ. එහෙනම් ඒක දකින්නේ කොහෙන්ද? මනසින්. වෙන දර්ශනයක් ලෝකේ නෑ. එහෙනම් ඇහෙන් දකින්න බැරි දේ අපි දකින්න ඕනේ මනසින්. එහෙනම් කෙටියෙන් හුස්ම ගන්නව නම් කෙටි හුස්මක් ගන්න කියලා දැනගන්න දැක ගන්න. මනසින් දැක ගන්න පුළුවන්. කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම පිට කරන බව දැනගන්න දැක ගන්න. මේ විදිහට ඉන්න. ඇයි? අපේ සිත තියෙන්නේ බාහිර අරමුණු වල. විවිධ අරමුණු වල එල්ලෙනවා. සිතේ හැටි, සිතේ ස්වභාවය, සිතේ පිළිවෙත තමයි අරමුණෙන් අරමුණට පණින එක, යන්නේ, ඇවිදින එක. ඒ ස්වභාවයෙන් මේ ගැඹුරු ධර්මය විග්‍රහ කරන්න බෑ. පරීක්ෂා කරන්න බෑ. බෙදලා බලන්න බෑ. අවබෝධ වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉස්සෙල්ලා මේක මේ සිත සමතයකටපත් කරගන්න. ඒ වික්ෂිප්ත වෙන සිත, විසිරෙන සිත, ඇවිදින සිත, අරමුණෙන් අරමුණට පනින සිත නවත්තන්න ටිකක් පුරුදු කරන්න. ඒ අභ්‍යාසයක් තමයි ආනාපාන සති කියන්නේ. කමඨහන 40ක් තියෙනවා. සෑම කෙනෙකුටම ආනාපාන සතියෙම පටන් ගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ. සියලු බුදුවරයන් වහන්සේලා පටන් ගත්තේ ආනාපාන සතිය. ඒ නිසා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේත් පටන් ගත්තේ ආනාපාන සතිය. ඒක එක කමඨහනක් විතරයි. ඒ කියන්නේ වික්ෂිප්ත වෙන සිත, විසිරෙන සිත එක අරමුණක වැඩි වෙලාවක් රඳවලා තබා ගැනීමේ හැකියාවක් ඕනේ අපිට. එයි අපිට විග්‍රහ කරන්න, බෙදන්න, පරීක්ෂා කරන්න තියෙන්නේ ගැඹුරු ධර්මයක්. ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය හා පුනර්භවය, නාම රූප, ద్వාර, අරමුණු, විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, සංචේතන. මේ ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මයන් විභාග කරන්න ලෑස්ති වෙනකොට අර පුරුදු නැති සිත, වික්ෂිප්ත වෙච්ච සිත ඒව පස්සේ යනවා. ඒක නවත්තලා පුරුදු කරගන්න ඕනේ ටිකක්. එතකොට අපිට පහසුයි මේ ධර්මය අවබෝධ කරගන්න, තේරුම් කරගන්න. විභාග කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒකටයි මේ සිත ටිකක් එක්තෙන් කරගන්න කියලා කියන්නේ. හැබැයි සංසාරේ හොඳට පුරුදු කරගෙන ඇවිල්ලා ඉන්න අයට කියන්නේ මම මුලින් කිව්වේ උගටිතඤ්ඤෝ විපටිතඤ්ඤෝ ඤෙය්‍ය ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. දැන් ওই සියලු පිරිසත් මේ බණහන සියලු පිරිසත් රටවාසී ලෝකවාසී සියලු මේ ධර්මය ශ්‍රවණය කරන පිරිසත් මේ ධර්මය ශ්‍රවණය කරන්න වාඩි උනේ සංසාර පුරුද්දක් නිසා. නැත්තම් වාඩි වෙන්නේ එන්නේ සංසාර පුරුද්දක්. එහෙනම් වැටහෙන්න ඕනි, තේරෙන්න ඕනි, අවබෝධ වෙන්න ඕනි. එහෙනම් ආනාපාන සතිය හොඳට පුරුදු කරනවා. හොඳට මෙනෙහි කරනවා. හොඳට සිහි කරනවා. අතීතය අනාගතය අතහරින්න. එයි සිත යන්නේ කො අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. එහෙම නැත්නම් තව ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ පහට යනවා. සමාධිය කියලා කියන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ තැන සමාධියයි. පංච නීවරණ ධර්මයන්ගෙන් තොර. ඒතර අපි දන්නවා නිවන වහන ධර්මතා පහක් තියෙනවා. පංච නීවරණ, පංච කිව්වේ පහට. නී කිව්වේ නිවනට. ආවරණය වහනවා. ඒන් ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා, මේ පංච නීවරණ ධර්මතා පහ යම් වෙලාවක් සිතෙන් බැහැරව පවත්වන්න පුළුවන් නම් ඒ සිත සමාධි. ඒ සිත සමාධි. සිත තැන්පත්. සිත විසිරෙන්නේ.
ඒ අරමුණේ වැඩි වෙලාවක් රඳවන්න පුළුවන්. අතීතය අනාගතය අතහරින්න. අතීතය අනාගතය අතහැරියාම වර්තමානය. ඒතර වර්තමානයේ අපි සිතට ඉන්න තැනක් දුන්නා. කොහෙද? ආස්වාස ප්‍රාස්වාස. දැන් යාට යන්න බෑ. හැබැයි මේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ නිවැරදිව පවත්වන්න එක ධර්මතාවයක් ඕනි. එයා නැතුව මේක කරන්න බෑ. එයා තමයි උදව් කරන්නේ. කවුද? සතිය. සතිය කිව්වේ සිහිය. සිහියෙන් යුක්තවයි හුස්ම ගන්නෙ. බාහිරට ගියොත් දැන ගන්නවා, දැක ගන්නවා. මෙන්න ගියා. අතීතයට ගියා නම් දැනගත්තා, දැකගත්තා. ඔව් මෙන්න ගියා අතීතයට. ඒ සිහි කළා දෙන්නේ සතියෙන්. ගිය බව. සතිය දුර්වල නම්, ඒ කියන්නේ සිහිය දුර්වල නම් එයා වටයක් ඇවිදලයි. තරවුමක් ඇවිදලයි. Taman දන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ Tamanට මතක් වෙයි අනේ මං මේ ආනාපාන සතියනේ හිටියේ මේ කොහෙද ගියේ? ඒක තමයි සිතේ හැටි. එහෙනම් ඒ ආස්වාස ප්‍රාස්වාස තුළ චිත්ත ඒකාග්‍රතාවයට පත් කරන ධර්මතාවය තමයි සතිය. තව ධර්මතාවයක් තියෙනවා. එයත් ඕනි. එයා නැතුවත් යන්න බෑ. යෝනිසෝ මනසිකාරය. හට ගන්න තැනම අල්ල ගන්න ඕනේ. යෝනිසෝ යෝනි කියන්නේ උපදින තැන, හට ගන්න තැනම අල්ල ගන්න ඕනේ. ඒතර සතියෙන් කරන්නේ සිහි කළ දෙන එක විතරයි. එයාට ඊට වඩා දෙයක් කරන්න බෑ. යෝනිසෝ මනසිකාරයෙන් කියනවා වැරදි. ඔන්න සිත ගිය තැන වැරදි. ගන්න දැන් හිටපු තැනට. ඒක කළ දෙන යෝනිසෝ මනසිකාරය. මන නුවණ සති සම්පජඤ්ඤ. එයා තමයි අරන් දෙන්නේ. සතියෙන් කරන්නේ සිහි කරනවා ගියා කියලා. කාම ඡන්දයට ගියා නම් ඔන්න ගියා කියලා සිහි කරලා දෙනවා. ව්‍යාපාදයට ගියා නම් ඔන්න ගියා කියලා සිහි කරලා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ එයා වයින් කළා හිටපු තැනට අරන් දෙනවා. ගිය බව දැනුම් දෙන්නේ සතියෙන්. සතියට ආපහු ගන්න බෑ. යෝනිසෝ මනසිකාරය මනා නුවණ එයා අරන් දෙනවා හිටපු තැනට. ତොර අතීතය අනාගතය අතහැරිය වර්තමානයේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම ඉහළ පහළ යන ඒ ස්වභාවය වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව ආදි වශයෙන් හොඳ 100න් ඉන්නවා. ටික වෙලාවක් යනකොට එයා ඉන්නවා. එයි පණින්න හදනකොට ආයෙ අරන් දානවා. අපි ඕක පුරුදු කරලා නැති නිසා තමයි යම් කෙනෙක් කියනවා අනේ මගේ සිත මං කොච්චර භාවනාවට වාඩි වුණත් මගේ සිත සමාධි වෙන්නේ සමාධි වෙන්නේ නැති. අර 5 දෙනෙක් ඉන්නවා එළියේ ඉඳගෙන බලාගෙන. ඇතුළට පණින්න හොරු 5 දෙනෙක්. කවුද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කමඨහණේ තිබ්බ ගමන් ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ සිත තිබ්බ ගමන් ඒ 5 දෙනාම එළියේ. එක්කෙනෙකුටවත් මේක ඇතුලේ රැඳෙන්න බෑ. ඇයි ඒ? බැරි. එකවරක එක සිතක හට ගන්න එක සිතුවිල්ලයි. සිතේ සිතුවිලි දෙකක් එකවර හට ගන්නෑ ලෝකෙ කිසිම කෙනෙක්ගේ. එක සිතයි. එක සිතුවිල්ලයි හටගන්නේ. එහෙනම් අපි සිතුවිල්ල එහෙම නැත්නම් සිත අපි නවත්තලා තියනවා හුස්ම ගැනීම හා පිටවීම පිළිබඳව ස්වභාවය. එතකොට අර පංච නීවරණ ධර්මය කොහෙද ඉන්නේ? එළියේ. සිත යනවා නම් යන්න තියෙන්නේ එයින් එකකට. ඇයි යන්නේ? යන්නේ ඒවා බලවත් කරන් ඉන්නවනේ. අරමුණු වශයෙන් ඒවා බලවත් කරගෙන ඉන්නවා මනසේ. කාම ඡන්ද කැමැති දේ. කාමයේ කියන්නේ කැමැති දේ මොනවද? වස්තුකාම, ක්ලේශකාම. කැමැති දේවල් වර්ග දෙකක් තියෙනවා. වස්තුකාම. රැස් කරගත්ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් ලං කරගත්ත අඹදරුවෝ ඥාති මිත්‍රාදීන්. කැමැතිද නැද්ද? සිත ඒම් බලවත් වෙලා නැද්ද? බලවත් වෙලා තියෙනවා. සිත ඒවා ග්‍රහණය කරගෙන ඉන්නේ.
ඒ ග්‍රහණය කරගෙන ඉන්න තැනට සිත පනිනවා. අන්න පනිනකොටම සිත පෙන්නලා දෙන්න අර සතිය නැමැති ධර්මතාවය බලවත් වෙලා නැත්තම් ගෙවල් දොරවල් පිළිබඳව හොඳට හොයලා ඉඩ කඩම් පිළිබඳවත් හොඳට හොයලා ඒ පිළිබඳව කල්පනා කරලා හෙට ගිහිල්ලත් මොනවද ඔය කරන්න කියලා ඉන්නවා. හැබැයි කය මෙතන වම් අත උඩ දකුණු අත තියාගෙන ඇස් දෙකත් පියාගෙන ඉන්නවා. හරිය පැනලා තාප්පෙන් එළියට. කවුද? ශරීරය මෙතන. ශරීරය මෙතන තිබ්බට එයාට පයින්න පුළුවන් තාප්පෙන් එහා පැත්තට. බැරිද? ගේ දොර වහලා ආවේ. තාප්පත් බැඳලා CCTV තියෙනවා. කැමරාත් හයි කරලා තියෙනවා. සිකියුරිටි එකනොත් තියෙනවා. හැබැයි දැන් පයින්න බැයිද ඇතුළට? පුළුවන් නේද? තේරෙනවද එතකොට මේ සිත කරන මහා අපිට කරන මොකද්ද මේ කරන්න කියලා. එහෙනම් ඒ යනකොටම පෙන්නලා දෙන්නේ කවුද? සතිය. යෝනිසෝ මනසිකාරයෙන් කියනවා ගණ්ඩ. දැන් ඔයා ඉන්නේ මේ අරමුණක ඉන්නේ. මේ ආනාපාන සතියේ ඉන්නේ. අන්න ගත්තා. එහෙනම් මේ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය ඕනෙමද නැද්ද? ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන. සති කිව්වේ සීය ප ဋ ාණ කිව්ව පිහිටවනට. පිහිටවන්න. එතකොට යට යන්න බෑ. ඇයි? ගිය ගමන් අරන් දාන. ආයි පණි ආයි ගන්න. ආයිත් පණි ආයි ගන්න. ආයිත් පණි ආයි ගන්න. ඊට පස්සේ නොගිහින්ම ඉන්නවා. ඇයි? යන්න අර ගන්නවනේ අපව. එතකොට නවතිනවා ඒ කමටහනේ. තේරෙනවා කියන ඒවා? පැහැදිලි? එතකොට නවතිනවා. හැබැයි මේ සමාධිය සියුම්. ආනාපාන සතිය තුළින් ඒ ලබාගත් සමාධි. ඒතර තමන්ගේ අධ්‍යාත්මික කය විතරක් නෙමෙයි. බාහිර කයත් බලන්න. එයාටත් ඒ ස්වභාවයද තියෙන්නේ. එයාත් වේගයෙන් හුස්ම ගන්නවා, වේගයෙන් හුස්ම පිට කරනවා. කෙටියෙන් හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම පිට කරනවා. එයාටත් තියෙන ඒ විදිහම බාහිර කයත් බලන්න. කිසිම දෙයක් අල්ලගන්න යන්න එපා. උපාදානයෙන් තොරව. උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කරගන්න, අල්ලගන්න. ඒ ග්‍රහණය තොරව, උපාදානයෙන් තොරව සිහිය පවත්වන්න. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. ඒ උපාදානයන් සියල්ල බැහැර වෙනවා. කමඨහනේ සිත තියෙනකොටම. එහෙනම් ඒ උපාදානයන්ගෙන් තොරව පවත්වන්න ටික වෙලාවක් යනකොට එයා ඉන්නවා. කීකරු වෙනවා. ඒ අරමුණේ රඳවන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය සියුම්. හැබැයි ආයිත් පණි තරහක් આવුත් ආයි පයින්. අලස කමක්, කම්මැලි කමක්, නිදිමත ගතියක් આવුත් දන්නේම නැහැ. සමාධියක් නැහැ. ආනාපාන සතියක් නැහැ, සමාධියක් නැහැ, මුකුත්ම නැහැ, නිදි. සමහර අය ඉන්නවා එහෙම. එහෙනම් තීන මිද්දේට පයින්නකොට දැනගන්න ඕනේ. තේරෙනවද? උද්දච්ච කියන්නේ ශණයෙන් වික්ෂිප්ත වෙනවා. බලවත් අරමුණු අපේ මේ මොලේ ශෛලාතර තැන්පත් වෙලා තියෙනවා. බලවත් අරමුණු ජීවිතේ තුල වෙච්ච සිදුවීම් ඒ ඉන්නේ එකට යනවා ශණයෙන්. උද්දච්ච, කුක්කුච්ච ඊට පසුත වෙනවා. විචිකිච්ඡා කියන්නේ සැකය. අවිශ්වාසය. මෙන්න මේ ධර්මතා පහෙන් ඒකට තමයි යන්නේ. ගියම අපව ගන්න. තියන්න. ඒතර ටික වෙලාවක් ඒ විදිහට තියාගෙන ඉන්නකොට සිත එක්තැන් සමාධිය. හැබැයි සමාධිය සියුම්. එච්චර බලවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই සමාධිය තව ටිකක් බලවත් කරගන්න. තවත්. ඒ කොහොමද? නැගිටිනකොට නැගිටින බව විතරක් දැනගන්න, දැක ගන්න. මම දැන් හිටපු තැනින් නැගිටිනවා. කමඨාන වෙනස් කරන්න. මොකද ආනාපාන සතිය හිටගෙන හෝ සක්මණෙන් කරන්න බෑ. අනිත් කමඨානකට මාරු කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, චාගානුස්සති, කායගත සති, ආදි වශයෙන් මරණානුස්මෘති. එින ඕන එකක් ගන්න පුළුවන්. තමන් කැමති එකක් ගන්න පුළුවන්. එන්නේ එකට මාරු කරලා හැබැයි නැගිටිනකොට නැගිටින බව විතරක් දැනගන්න. මම නැගිටිනවා. බාහිරට යන්න දෙන්නේ සිත. අර නීවරණ වලට යන්න දෙන්නේ. අතීතයට යන්න දෙන්නේ. අනාගතයට යන්න දෙන්නේ.
කරන ක්‍රියාව තුළ විතරයි සිහිය. නැගිටිනකොට නැගිටින බව හොඳට දැනගන්න, දැක ගන්න නොනි. ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න, දැක ගන්න. මම දැන් ඇවිදිනවා. ඇවිදීම කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ චලනයක්. පුද්ගලයෙක් ඇවිදින්නේ, කෙනෙක් ඇවිදින්නේ, සත්වෙක් නෑනේ. ඔව්. ඒතර මේ සතර මහා ධාතුන්ගේ චලනයක් තියෙන්නේ. ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න, දැක ගන්න. වැතිරෙනවා නම් වැතිරෙන බව දැනගන්න, දැක ගන්න. හොඳට සිහියෙන් යුක්තව ඉන්න. යමක් උපාදාන කරගන්න එපා. අධ්‍යාත්මික කය හා බාහිර කයත් ඒ විදිහම නෙමෙයිද කියලා බලන්න. දැන් Taman සතර ඉරියව් පවත්වන ආකාරයටම නෙමෙයිද අනිත් කෙනා සතර ඉරියව් පවත්වන්නේ? ඒ ආකාරයම තමයි. එයත් හිට ගන්නවා, එයත් ඇවිදිනවා, එයත් වාඩි වෙනවා, එයත් වැතිරෙනවා. එහෙනම් මේ අධ්‍යාත්මික කය බාහිර කය දෙක පිළිබඳවත් බලන්න. හරි. දැන් මේ විදිහට සතර ඉරියව්ව හොඳට මෙනෙහි කරනකොට අර බාහිරට යන්න දෙන්නේ නැතුව අතීතය අතහැරලා අනාගතය අතහැරලා නීවරණ වලින් ආරක්ෂා කරගෙන ඉන්නකොට අර සියුම් සමාධිය ආනාපාන සතිය තුළින් ඇති කරගත්ත සියුම් සමාධිය තව ටිකක් බලවත් වෙනවා. එයි දැන් අපි පුරුදු කරන්නේ එක තැනක ඉන්න. අර දුවන සිත, ඇවිදින සිත, වික්ෂිප්ත වෙන සිත එක තැනක තියන්නයි මේ පුරුදු කරන්නේ. මේක අභ්‍යාසයක්. ඒකට කියන්නේ සමත භාවනා. දැන් ඒ ආනාපාන සතියෙන් ගත්ත සියුම් සමාධිය දැන් තව ටිකක් බලවත්. ඒකට කියන්නේ ඉරියාපත පබ්බ කියලා. ඒකට කියන සති සම්පජඤ්ඤය කියලා එකක්. ඒ මොකක්ද? ඒ තමයි තමන් යම් කාලයක් වෙන් කරගන්නවා. මුලින් ඕනනම් විනාඩි 10ක් වුණත් කමන්නේ. මිනිත්තු 15ක් හරි කමන්නේ. වෙන් කරගන්න කාලයක්. ඒ කාලය තුල සියලුම ක්‍රියාවන් බාහිරට යන්න දෙන්නේ නැතුව. එතකොට තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු ටික කරන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නිවස පිරිසිදු කරනවා නම් ඒ පිරිසිදු කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාව තුළ විතරයි සිත. දැන් බලන්න වෙනදටත් එහෙමද තියෙන්නේ කියලා? නෑ. අතු ගාන්නේ වෙන වෙන දේවල් කල්පනා කර කර. මුළු තැංගෙට කුස්සියට යන්නේ වෙන වෙන දේවල් කල්පනා කරගෙන. භාජන අතට ගන්න වෙන වෙන දේවල් කල්පනා කරගෙන. නැද්ද? නෑ. මේ සමාධිය දියුණු කරගන්න නම් බලවත් කරගන්න නම් ඒ කරන සියලුම ක්‍රියා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී ඒ සියලු ක්‍රියාවන් සිදු කරන්න පුළුවන්. හැබැයි ඒ කරන ක්‍රියාව තුළ විතරයි සිත. තේරෙනවද? යොම් පියුම් කරන්න පුළුවන්. මෙහුම් ගෙතුම් කරන්නත් පුළුවන්. ඕනම ක්‍රියාවක් කරන්න පුළුවන්. ආහාර ගන්නවා නම් ආහාර ගන්න බව. ඇඳුම් මදිනවා නම් ඇඳුම් මදින බව. ඇඳුම් සෝදනවා නම් ඒ සෝදන බව. ඒතරේ සෑම දෙයක්ම සිහියෙන් යුක්තව කරනවා අතීතය අනාගතය අතහැරලා. බාහිරට යන්න දෙන්නේ නැහැ. නීවරණ වලට යන්න දෙන්නේ නැහැ. නීවරණ වලින් ආරක්ෂා කරගෙන අතීතය අනාගතය අතහැරලා අර කරන ක්‍රියාව තුළ විතරක් තියෙනවා. මුලින් විනාඩි 10ක් ගත්තක් කමන්නේ. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න. ඊට පස්සේ මිනිත්තු 15ක්, ඊට පස්සේ මිනිත්තු 20ක්, මිනිත්තු 30ක් ආදී වශයෙන්. දැන් එතකොට මොකද වෙන්නේ කියලා බලන්නකො. අර ආනාපාන සතිය තුළින් ඇති කරගත්ත සියුම් සමාධිය අර සතර ඉරියව් තුළ පවත්තලා ටිකක් බලවත් කරගත්තා. ඊට පස්සේ මේ සියලුම ක්‍රියාවන් සිහියෙන් යුක්තව සිද්ධ කරනකොට තව ටිකක් තවත් ප්‍රබල වෙනවා. බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. දැන් සිත යන්නේ පිටට. ගියොත් එයා දන්නවා. ඒ පුරුදු කරලා තියෙන්නේ. ගියොත් බාහිරට ගියොත් එයා දන්නවා. ශරණයෙන් ගන්නවා. දැන් එයාගේ සතිය බලවත්. සිහිය බලවත්. යෝනිසෝ මනසිකාර්ය බලවත්. සති සම්පජඤ්ඤය බලවත්. දැන් එයාට පුළුවන් බාහිරට යන්න දෙන්නේ නැතුව රකින්න, ආරක්ෂා කරන්න. තේරෙනවද? එහෙනම් මේ සමාධිය ප්‍රබලයි, බලවත්. දැන් සමාධිය තියෙනවා. ඉතින් ඕක දිනු කළා ධ්‍යාන වලට යන්න පුළුවන්. මේ ධ්‍යාන කියන්නේ ලෞකික ඒවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධ්‍යාන ගැන සඳහනක් කරන්නේ නැහැ. දැන් ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක බලන්න දැන් දෙතිස් කුණප කොට්ටාස වලට. දැන් ගන්නවා. 32ක්
කුණුප කියලා කියන්නේ කුණු වෙච්ච ඒවා. ඇයි එහෙම කියන්නේ? මේ අභ්‍යන්තරයේ තියෙන සියලු මේවා ගඳ ගහනවා. ශරීරේ මොන කොටසද සුවඳ? සුවඳ ගල්වන්න ඕනේද? බාහිරින් සුවඳ ගල්වන්න ඕනේ. එමෙ නැත්නම් හිසේ ඉඳලා පාදාන්තය දක්වා සියලුම දේවල් ඒක තමයි මේකට කුණුප කියන වචනේ පාවිච්චි කරන්නේ. කුණුප කියන්නේ කුණු වෙලා. කුණු වුණාම ගඳද සුවඳයි. ඕන දවස් 3ක් විතර නාන්න නැතුව ඉඳගෙන කාට හරි පොඩ්ඩක් ඔළුවේ ඉඹලා බලන්න කියන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. කෝඩි කොළන් දාලා සුවඳ වර්ග ගාලා ෂැම්පු ගාලා නාලා කරලා හිටියට දවස් 3ක් නොනා ඉඳලා කෙනෙකුට පොඩ්ඩක් ඔළුව හිස පොඩ ඉඹලා බලන්න කියන මොකද වෙලා තියෙන්නේ. සුවඳයිද ගඳයිද කියලා. එහෙනම් හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගඳ ගහනවා කුණු වෙලානේ. නැද්ද? අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා බෙදන්න මේක දැන්. කොහොමද බෙදන්නේ? කෙස්ලොම් නිය දත් සම් මස් නහර ඇට මේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙනවා. මේක තියෙන ඇට කැබලි 300ක්. කැලි ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා තියෙන ඇට කැබලි 300ක් තියෙනවා. මස් වැදලි 900ක් අලවල නහරවල් 900කින් වෙලලා තියෙන්නේ මේක. ඒක ඇතුලේ තියෙන තව උපකරණ ටිකක් එල්ලලා. මොළයේ මේ හිස් කබල ඇතුලේ මස්තිෂ්කය කියලා එකක් තියෙනවා. එතන ඉඳලාම තනින් තන කොටස් එල්ලලා නැද්ද? කොටස් ටිකක් එල්ලගෙන නෙමෙයි දින්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය හැටියට දකින්න නම් දැන් බෙදන්නකෝ එහෙනම්. අර සමාධි සිතින්, එක්තැන් වූ සිතින්, එකඟ වූ සිතින්, නොවිසරණ සිතින් දැන් බෙදන්න. දැන් බෙදනවා. කෙස් කියලා දෙයක් තියෙනවා. පහක් අපට තියෙනවා බාහිරින් දැක ගන්න. අනිත් සියලු මේවා තියෙන අභ්‍යන්තරයේ. කෙස්, ලොම්, නිය, දත්, සම්. මේ පහ ඇස් දෙකට දැක ගන්න පුළුවන්. අනිත් සියලු මේවා තියෙන්නේ අභ්‍යන්තරයේ ඇතුළත. එහෙනම් වෙන් කරනවා. ඒ වෙන් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් ගත්තා. දෙපැත්තෙම කට තියෙන මල්ලක් තියෙනවා. ඒ මල්ලට දානවා හැල්වි, වී, තල, කුරහන්, සහල්, මුං, කව්පි ආදී විවිධ ධාන්‍ය වර්ග දාන්නේ මල්ලට. දාලා කියනවා ඔක බිමට හලලා ඔක වෙන් කරන්න. සිහිය ඕනේද නැද්ද ඔක වෙන් කරන්න? මේ හැල්වි, මේ වී, මේ මුං, මේ තල, මේ සහල්, මේ කව්පි ආදී වශයෙන් වෙන් කරන්න හොඳ සිහිය. දැන් හැබැයි හොඳ සිහිය දැන් තියෙනවා. එයි අර සමාධි ගත වෙලා තියෙන්නේ සතිය බලවත් කරගෙන සමාධිය බලවත් කරගෙන ඉන්නේ දැන් වෙන් කරන්න පුළුවන්. එහෙනම් වෙන් කරන්න. තොර 20කට වෙන් කරන්න පුළුවන්. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට. මං සිංහලෙන් කියන්න. පාලියෙන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සන්, නහරු, අට්ටි, අට්ටි මිච්ඡං, වක්කං, හදය. දෙම කිව්වට තේරෙන්නේ මේ මොනවද කියන්නේ කියලානේ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට ලොඳ, වකුගඩු, අක්මාව, පෙනහල්ල, පපු මස, හෘදය, බොක්ක, බඩවැල්, පිත්තාස, දිරෝප ආහාර, නොදිරෝප ආහාර, මොළ 20ක් තියෙනවා. තියෙනවද? හොඳට දැනගන්න, හොඳට දැක ගන්න. තියෙනවා 20. ආයෙත් තියෙනවා 12ක්. කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත, මේද තෙල්, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා. 32යි. තවත් 10ක් තියෙනවා. උණුසුමේ 4ක් තියෙනවා. තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ 6ක් තියෙනවා. 42ක් තියෙනවා. නමුත් දැන් මේ 32කට බෙදලා බලන්න. දැන් තියෙනවද වෙන් කරන්න? ඇයි මේ වෙන් කරගන්න කියන්නේ බුදුරජාන් වහන්සේ? මේ සෑම කොටසක්ම එකින් එකට වෙන් වෙලා තියෙන්නේ. අපි අවිද්‍යාව තුල ඉන්න තාක්කල් ওই ටික ඔක්කොම එකට අරගෙන අපි වචනයක් දාගත්තා. රූපය කියලා. නැද්ද? ඒක වැරදි. ඒක සම්මුති වචනයක්.
රූපස්කන්ධය රූපේ. කොටස් ටිකක් නෙමෙයිද තියෙන්නේ? කොටස් ටිකක් තියෙනවාද එකකට එකක් වෙන් වෙලා තියෙන්නේ. හැබැයි එකකට එකක් සම්බන්ධකම් පවත්වනවා. ඒ සෑම කොටසක්ම අනිත් කොටසට උපකාර කරනවා. ප්‍රත්‍ය වෙනවා. උදව් කරනවා. එහෙම නැත්නම් මේක පවත්වන්න බැහැ. එහෙනම් වෙන් කරන්න. එතකොට 32කට හොඳට වෙන් කරලා හැබැයි ඒක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. සිතට අනුගත වෙනකම් ඒ කියන්නේ S2කින් දකිලා අපි යම් දෙයක් විශ්වාස කරන්නේ කොහොමද? දැසින් දැකලා ඒ ආකාරයටම මනසින් දැකලා මේ කොටස් ටික වෙන් වශයෙන් දකින්න ඕනේ. තේරෙනවද? පැහැදිලිවම. හොඳට පැහැදිලි වෙනකම් නැවත මෙනෙහි කරන්න වෙනවා. එතනදී මේ සත්පුඤ්ජල සංඥාව මුලින්ම අයින් වෙනවා. මූලික වශයෙන් අයින් වෙනවා. එයි කෙස් කියන්නේ සත්වයේද? නෑ. ලොම් කියන්නේ සත්වයේද? නිය කියන්නේ සත්වයේද? දත්, සම්, මස්, නහර, ඇට. දැන් කොටස් 20න් මොන කොටසද සත්‍යයට දාන්න පුළුවන්? එහෙනම් කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය සත්‍යයේද? නෑ. එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිස්සත්ත්ව නිචීව සත්‍යයක් නෑ, ජීවෙක් නෑ. එහෙනම් හොඳට වෙන් කරන්න කොටස් 32. හැබැයි ඒක අර ඇහැට පේන ආකාරයටම මනසින් දකින්න ඕනේ. යම් දෙයක් ඇහෙන් දැකලා අපි නිශ්චය කරනවා. නිවැරදිව තීරණය කරනවා. හරි මේක මම දැක්කා. අන්න ඒ වගේම මම කිව්වා දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා, අනිත් එක මනසින් දකිනවා. එහෙනම් ඇහෙන් දකින ආකාරයටම ප්‍රත්‍යක්ෂ වෙන්න, ඒ ආකාරයටම මනසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් ඒ තාක්කල් මේක බලන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ, විභාග කරන්න ඕනේ, වෙන් කරන්න ඕනේ. කොටස් 32ක්ම නෙමෙයිද තියෙන්නේ? ඒක සත්‍ය නෙමෙයිද? ඒක සත්‍යයක්. තමයි සත්‍ය. කොටස් 32ක් තියෙන්නේ. හැබැයි ඒක තවත් අපිට දැන් මේ සෑම අවස්ථාවකම මේ මෙනෙහි කරන සෑම අවස්ථාවකම වැඩෙන්නේ සමතයයි. හොඳට මතක තියාගන්න අපි තාම විදර්ශනාවට ආවේ නැහැ. මේ සමතේමයි තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර මේ කොටස් වල වර්ණය බලන්න පුළුවන්. ඒ සෑම කොටසකම වර්ණය කියන්නේ පාට. තියෙනවද නැද්ද? පාටක් තියෙනවා. නාසයට තියලා බැලුවොත් ගන්ධයක් නැද්ද? ගන්ධයක් තියෙනවා. සටහනක් නැද්ද? හීනි, දික්, පෙතලි, රවුම් සටහනකුත් තියෙනවා. පිහිටි ස්ථාන ඒවත් බලන්න ඕනේ. පිහිටි ස්ථාන පිළිකුල් වශයෙන් බලන්නත් ඕනේ. මේක අසුබ භාවනා. මේ පිළිකුල් භාවනා. පිළිකුල් වශයෙන් බලන්නත් ඕනේ. ඒතර මේ කොටස් 32කින් ආසාවෙන් පරිහරණය කරන්න පුළුවන් මොන කොටසද? එහෙම නැත්නම් මේ 32ම පිළිකුලෙන් බැහැර කරනවද? මොකක්ද හිතන්නේ? ධර්මයේ අවබෝධ නිවැරදිව අවබෝධ දාට පැහැදිලිවම පේන මේ 32ම පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා. අපි ඒකට විරුද්ධ දේ කරන්නේ. ආසාවෙන් පරිහරණය කරන්න පුරුදු වෙලා තියෙන. ඒ තාක්කල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. ආසාවෙන් පරිහරණය කරන්න සිතුවිලි පවතින තාක්කල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. අවිද්‍යාවමයි. මෝහයමයි, මුලාවමයි, රැවටීමමයි, අනවබෝධය, නොතේරෙනකම, නොදන්නාකම. එහෙනම් මේ 32ම කොහොමද? වර්ණ වශයෙන් බලන්න, ගන්ධ වශයෙන් බලන්න, සටහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, ද පිළිකුල් වශයෙන්. ආශාවෙන් පරිහරණය කළ යුතු ඒවා නෙමෙයි. එකක්වත් නැහැ ආශාවෙන්. ආශාවෙන් පරිහරණය කළ යුතු ඒවා එකක් හෝ මේකේ තියෙනවා නම් යම් කිසි කෙනෙක් මිය ගියාම ඒ කොටස අයින් කරලා තියාගන්න පුළුවන් නිවසේ. කවුද එහෙම තියාගෙන ඉන්නේ? දැන් නෝනා මහත්තයා නෝනා හරි ආදරේ මහත්තයාට. හරි. මහත්තයා හරි ආදරේ නෝනාට. කතා කරනකොටත් කියනවා නේ. ඔව්. එයා මට විතරයි හිත වෙන කාටවත් හිත නැහැ. අපි දෙන්න බොහොම ආදරෙන් සමගියෙන් සතුටින් ඉන්නේ.
එහෙනම් මැරිච්චාම හදවත අරගෙන පර්ස් එකේ දාලා තියාගන්නකො. එයි. ඒ හදවත යාට විතරනේ ඇයිති. පුළුවන් ද තියාගන්න? මොකද කරන්නේ? දවස් 3ක් විතර යනකොට මේ පර්ස් එකත් එක විසි කරනවා. ඔව්ද නැති? එහෙනම් මේ ශරීරේ මොන කොටසද තියාගන්න පුළුවන්? දැන් ඔය සත්තුන්ගේ කොටස් නම් තියෙනවා. ගෙවල් ඇතුලේ ගෙවල් අලංකාර කරගන්න එහෙමත් ගහගෙන තියෙනවා. ගෝණං තියෙනවා, මුවහං තියෙනවා, කොටිහම් තියෙනවා, කොටි දත් තියෙනවා, අලින්ගේ කෙඳි තියෙනවා, දල තියෙනවා, අලි හක්ක තියෙනවා. නේ බෙහෙත් වලටත් ගන්න. මිනිස්සුන්ගේ මොකද්ද බෙහෙත් වලට ගන්න පුළුවන්? ගන්න පුළුවන්ද? අසනීපයකට බෙහෙතකට ගන්න මේක ඒත්‍යාව වතුර ටික රත් කරගන්න ලිපටවත් දාන්න පුළුවන්ද මේකේ කොටස? ඒත් නෑ නීති. එහෙනම් මේක ආසාවෙන් පරිහරණය කරනවද පිළිකුලෙන් බැහැර කරනවද? හැබැයි කරන්නේම මොකද්ද? ආසාවෙන් පරිහරණය කරන්නමයි හදන්නේ. ඒ තාක්කල් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. යථාභූත ඥාන දර්ශනය. මේ භූත සතර මහා ධාතුටනේ භූත කියන්නේ. ඒ භූතයන්ගේ යථා තත්ත්වය. මේ මොනවද මේගොල්ලෝ මේ කරන්නේ? ඇත්ත ඇති සැටියෙන්. භූතයන්ගේ යථා තත්ත්වය. යථාභූත ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින්න. භූතයන්ගේ හැටි නුවණින් දකින්න. යථාභූත ඥාන දර්ශනය. අපි බලන්නේම භූතය ටික තියාගන්න සමව. පටවි ධාතුවට කරදරයක් වෙනකොට ඒක මොන හරි ටිකක් කළා සමතේකටපත් කරගන්න. ආපෝ ධාතුවට කරදරයක් මාකාරය අපහසුතාවයටපත් වුණොත් ඒක සමතේකටපත් කරගන්න. උණ ගැවුණු තුනසුම අපහසුතාවයටපත් වුණොත් ඒකට යම් ප්‍රතිකර්මයක්, తాවකාලික ප්‍රතිකර්මයක්. සදාකාලික ප්‍රතිකර්මයක් කරන්න උත්සාහ කරන්නේ. తాවකාලික ප්‍රතිකර්මයක් කළා ගැලවෙන්න තමයි හදන්නේ. වාත අමාරුවක් වායු අපහසුතාවයක් ඇති වුණොත් ඒකට මොකක් හරි කරගෙන දැන් හරි. දැන් හරිද එතකොට? නෑ. එහෙනම් ආසාවෙන් පරිහරණය කරනවද පිළිකුලෙන් බැහැර කරනවද? කවද්ද කරන්නේ ඔක? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිපට්ඨාන අවම දින 7යි. උපරිම වසර 7ක්. ඒ කාලය තුල යමෙකුට දින 7න් සති 2කින් වෙන්නත් පුළුවන්. මාසයකින් කරගන්නත් පුළුවන්. 3 මාසෙන් 6 මාසෙන් අවුරුද්දකින් කරගන්නත් පුළුවන්. හැබැයි නිවැරදිවම ඉන්නවා නම් උපරිම වශයෙන් යන්නේ අවුරුදු 7යි. ඊට වැඩි කාලයක් යන්නේ නැහැ කියලා අප වෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි හරියටම කරන්න ඕන. එහෙනම් අන්න ඒ විදිහට උතර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් හොඳට සිතට අනුගත කරගන්න. සිතට ඇතුළත් කරගන්න. සිතේ ස්ථාවර කරගන්න. එතකොට ඒ විදිහට පේනවා. දැන් අපේ සිතට යම් දෙයක් තදින් අනුගත වෙලා තියෙනවා නම් ඒ දේ අපේ මනසට පේන්නේ නැද්ද? පේනවා. පේනවා නියත වශයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් සියලු දෙනාම කතරගම කිරිවෙහෙර වැඳලා තියෙනවා. දැන් මෙතන ඉඳලා එකපාරට සිහි කරනකොටම මනසට දැర్శණය වෙන්නේ නැද්ද කතරගම කිරිවෙහෙර? ඇයි සිතට හොඳට අනුගත වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙතිස් කුණප කොට්ටාස ටික සිතට අනුගත වෙලා තියෙනවද? අනුගත වෙලා නැති නිසා ඒ ටික පේන්නේ දැర్శණය වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත සිතට හොඳට අනුගත වෙනකන් සිතේ ස්ථාවර වෙනකන් ඇස් දෙකෙන් දකින ආකාරයටම මනසින් දකින්න කම්ම මනසට ඇතුළත් කරගන්න. සිතේ සටහන් කරගන්න. දැන් තමන්ගේ නිවෙස් මෙතන ඉඳලා බලන්න පුළුවන් නේ. දැන් ඇස් දෙකෙන්ද බලන්නේ මනසින්ද? අන්න ඒ වගේ. දැන් ඒ නිවසේ තියෙන එහෙම නැත්නම් ඒ මිදුලේ තියෙන ඒ වත්තේ තියෙන සියලුම දේවල් මෙතන ඉඳලා සිතින් මෙනෙහි කරන්න පුළුවන්ද බැරිද? ඇයි ඒවා හොඳට සිතට අනුගත වෙලා තියෙනවා. ඒ තියෙන නිවසේ තියෙන ඕනම උපකරණයක් මෙතන ඉඳලා සිතින් මෙනෙහි කරන්න බැරිද? ඇහැට පේන්නේ. මනසට දැర్శණය වෙනවද නැද්ද? මනසට දැర్శණය වෙනවා. ඇයි ඒවනම් හොඳට අනුගත කරගෙන තියෙනවා. කෙත්වතු කොඹුරු ඉඩ කඩන් යාන වාහන ඕවනම් හොඳට අනුගත කරගෙන තියෙනවා. හැබැයි මේ කරුණු ටික සිතට අනුගත වෙලා නෑ. ඒ නිසා ඒක දැర్శණය වෙන්නේ නෑ. අන්න මෙන්න මේ ධර්මතාවයන් එහෙනම් මේ දෙතිස් කුණප කොටාස ඒ ආකාරයටම හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. සිතේ ස්ථාවර වෙන්න ඕනේ.
සිතේ හොඳට පිහිටන්න ඕනේ. එතකොට ඒ විදිහට පේනවා. හැබැයි ඒක දකින්නේ මනසින්. ඒක ඇහෙන් දකින්න එකක් නෙමෙයි. තේරෙනවද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් එතකොට දැන් ධර්මයෙන් දැන් පොඩ්ඩක් දැන් දැනගෙන තියෙන චුට්ටක්. තේරෙනවද? ඒ සිතට දැන් හොඳට අනුගත වෙලා තියෙන සිතේ ස්ථාවර වෙලා තියෙන්නේ සත්‍ය යථාර්ථය. දැන් දැනගෙන තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ කොටස් ටික බෙදන්නකො හතරකට. හතරකට බෙදන්න කියනවා. බලමු හතරට බෙදන්න පුළුවන්ද කියලා. මොනවාද හතර? තද ගතිය කියලා කොටසක් තියෙනවා. දියර ගතිය කියලා කොටසක් තියෙනවා. උණුසුම කියලා කොටසක් තියෙනවා. වායුව කියලා කොටසක් තියෙනවද? ඔව්. ඒක මූලික අවස්ථාවේදී. يعني මූලික අවස්ථාවේදී 20ක් අපි අයින් කරනවා තද ගතිය හැටියට. ඒ තමයි අර මම මුලින් සඳහන් කර කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇටලොඳ වකු ගඩුවක් මාව පෙනහල්ල පපු මස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපාහාර නොදිරෝපාහාර මොළ 20යි මේ 20 තද ගතිය හැටියට අයින් කරගන්නකො. ඒ කියන්නේ මේ මූලික අවස්ථාවේදී හොඳට මතක තියාගන්න මේ 20 තද ගතිය හැටියට අයින් කරාට මේ 24ම තියෙනවා. තේරෙනවද? නමුත් මූලික අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක තේරුම් ගන්න මේ 20 තද ගතිය හැටියට අයින් කරන්න. දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය කියලා අපේ ශරීරයේ තියෙනවා. කොටස් කීපයක් 12ක් තියෙනවා. කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ සැරව, පිත, මේද තෙල, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා. ඒ 12 අයින් කරන්නකෝ ආපෝ ධාතුවේ හැටියට. වැగిරෙන ගතිය හැටියට, දියර ගතිය හැටියට. පුළුවන් නේද? පුළුවන්. උණුසුම තියෙනවනේ කොටස් 4ක්. ඒ තේජෝ ධාතුව හැටියට අයින් කරන්න. ඒතර වායුවේ කොටස් 6ක් තියෙනවා. ඒක වායුව හැටියට අයින් කරන්න. දැන් එතකොට කොටස් 4ක් තියෙනවද? තියෙනවා. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. ඔය හතරට කියන්නේ මහා භූත. පඨවි, තද ගතියට කියන්නේ පඨවි. ආපෝ ගතියට කියන්නේ ආපෝ. දියර ගතියට කියන්නේ ආපෝ. උණුසුමට කියන්නේ තේජෝ. වායුවට කියන්නේ වායුව. හරි. දැන් අපිට තේරෙන්න ඕනේ එතකොට අපේ ශරීරයේ මේ හතර තියෙනවා. ඒකටත් ලස්සන උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ. හරක දන්නවා. දැන් හරක් පැටියෙක් අරන් හදනවනේ. නාවන්නේ මොකද්ද? හරකා. ආහාර සපයන්නේ තනකොළ ටික පුන්නක්කු ටික හදන්නේ හරකට. ගහේ බඳින්නේ හරකව. දැන් හරක පුෂ්ටිමත් හොඳට වැඩෙනවා. දැන් හරකා මේ මනුෂ්‍ය කල්පනා කරනවා හරකා විකුණන්න මරන්න. දැන් ගෙනියනවා මරණ තැනට. ගෙනියන්නේ හරකව. කණුවේ ගැට ගහනවා එතන මරණ තැන ඒත් හරකව. මරණ තැනට ගන්නම ඒත් හරකව. මරන්නේ හරකව. මරලා ගාත් හතර පැත්තක දානවා. එතන ඉඳලා මොකද්ද කියන්නේ? හන්දි හතරක එල්ලනවා. දැන් ඔය තියෙන මස් කඩවල වල තනින් තන එල්ලලා තින්. දැන් ඒ කඩේකට ගිහලා හරකෙක් ඉල්ලනවා. දැන් ඒතකොට හරක කියන සංඥාවට මොකද උනේ? ඉවරයි නේද? හරක කියන සංඥාව. එතනින් ඉවරයි. එතන ඉඳලා මොකද්ද තියෙන්නේ? මස්. ආයි හරකෙක් ගැන කතා කරන්නේ. එච්චර එතෙන්ට යනකම්ම වෙන් කරනකම්ම හරකා. එහෙනම් දැන් අපේ ශරීරෙත් වෙන් කරනකම්ම මම. හරියට වෙන් කරගන්න එතකොට දකින්න ධාතු හතරක්. දැන් තාම එහෙමට දැర్శණය වෙන්නේ නැද්ද? නැත්තම් එතකොට අර උපමාව තමයි ගන්න තියෙන්නේ. තේරෙනවද? එහෙනම් දැන් අපේ ශරීරයේ තියෙනවද කොටස් හතරක්? තද ගතිය, දියර ගතිය, උෂ්ණේ, වාතය ඔය හතරෙන් එකක් අයින් කරන්න බෑ ලෝකේ. අයින් කරන්න බෑ. මේ මුළු විශ්වයේ සෑම දෙයක්ම අජීවී සජීවී සියලුම දේවල් මුළු විශ්වයේම ග්‍රහලෝක ඇතුළු සියලුම ඒවා නිර්මාණය වෙලා තියෙන, හැදිලා තියෙන, සකස් වෙලා තියෙන ඔය ධර්මතා හතරේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ,
ඔය හතරේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒක හොඳට මනසට දැర్శණය වෙන්න ඕනේ. මෙතන ඉඳලා තමයි විදර්ශනා පටන් ගන්නෙ. එතකම් දැන් මෙච්චර වෙලා කතා කරේ සමතයක් ගැන. මෙන්න විදර්ශනා. ඒ කියන්නේ විශේෂ දර්ශනය. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. විශේෂයෙන් දකිනවා. විශේෂේන පස්සතිති විපස්සනා. විවිධාකාරේන පස්සතිති විපස්සනා. විවිධාකාරයෙන් දකිනවා. ඒ විපස්සනා. එහෙනම් දැන් මේ හතරෙන් එකක් අයින් කරන්න පුළුවන්. අපි දන්නවා දැන් බොකු බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර අක්මාව ආදී මේ ලේ සැර දැන් මේවා පිළිකුල්නේ අතිශය. දැන් මේවා අයින් කරන්න පුළුවන්. දැන් කෙල සෙම සොටු කඳුළු දහඩිය ගත්තොත් අතිශය පිළිකුල්. දැන් දොස්තර මහත්තයාට ගිහින් කිව්වොත් අනේ මහත්තයා මේ ටික නම් මගේ ශරීරේ තියාගන්න බෑ මේක මහා හරි ගඳයි මේක හරි පිළිකුල් මේක මගේ ශරීරයෙන් අයින් කරන්න. අයින් කරන්න පුළුවන්ද? කැමති වුණත් තියාගන්න වෙනවා අකමැති වුණත් තියාගන්නම වෙනවා. අයින් කරන්න බෑ. එහෙනම් උණුසුම අයින් කරන්න කියන්නේ. ඇයි ඕකෙන්නේ දිරවන්නේ, තවන්නේ, පුච්චන්නේ, දවන්නේ, කෙස් ටික සුදු කරන්නේ, හැම රැලි වට්ටන්නේ, ඇස් පෙනීම අඩු කරන්නේ, කන් ඇහිම අඩු කරන්නේ, කොන්ද කුදු කරන්නේ, ඔක්කොම කරන්නේ තේජෝ ජාති. ඒක අයින් කරන්න කියන්නේ. පුළුවන් ද පවත්තන්න. ඒත් බෑ. වායුව අයින් කරන්න පුළුවන්. ඒත් බෑ. එහෙනම් අර පඨවි ධාතුවට අයිති විස අයින් කරන්න ඒත් බෑ. මේ ධර්මතා හතරෙන් එකක් අයින් කරන්න බෑ ලෝකේ. තේරෙනවද කියන එක? පැහැදිලිද? අන්න යමෙකුට නිවැරදිව වැටහෙනවා, නිවැරදිව තේරෙනවා, අවබෝධයි මේ මෙච්චර කල් මම කියලා හිතාගෙන හිටියේ අයියෝ මේ ධාතු හතරක් නේ. මේ ශක්තියින් හතරක්. දැන් පැහැදිලිද කියන එක? මෙතන ඉඳලා තමයි විදර්ශනා පටන් ගන්න. එහෙනම් ඒ ස්වභාවය හොඳට සිතට අනුගත වෙන්න ඕනිද නැද්ද? දැන් එහෙම තාම අනුගත වෙලා නැත්තම් තාම ස්ථාවරව පිහිටලා නැත්තම් සිතේ බලවත් වෙලා නැත්තම් තාම දකින්නේ කොහොමද? මම මගේ මට අයිති. එහෙම මොනි දකින්නේ? නෑ මේ කොටස් මේ විදිහට වෙන් කරගෙන මේ සත්‍ය මේ යථාර්ථය ක්‍රමක්‍රයෙන් අවබෝධ වෙනකොට මට මොකද වෙන්නේ? සත්පුජ්‍යල සංඥාවට මොකද වෙන්නේ? අන්න එනවා පරම සත්‍යයට. එතන ඉඳලා දේශනා කරන්න වෙන්නේ පරමාර්ථ දේශනා. දැන් මෙච්චර වෙලා දේශනා කළේ සම්මුති දේශනා. ඒතර දේශනා දෙකයි සම්මුති දේශනා පරමාර්ථ දේශනා. ධර්මයේ පහසෙන් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමය තමයි පරමාර්ථ දේශනා. දැන් සතර මහා ධාතුන්ට බෙදුවා. හැබැයි මනසට අනුගත වුණා නම් ඒ දකින්නේ පරමාර්ථයයි. මේ තව යන්න තියෙන පරමාර්ථයට මේ පරමාර්ථයට බැස්ස විතරයි. තව ගොඩක් දුර යන්න තියෙන පරමාර්ථය. එහෙනම් සතර මහා ධාතු හැටියට දර්ශනය වෙනකම්ම හොඳට අර ඇහෙන් දැකලා කොහොමද අපි සහතික කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඒ ආකාරයටම මනසින් දැකලා මනසින් බෙදලා මනසින් පරීක්ෂා කරලා මනසට හොඳට අනුගත කරගන්න ඕනේ. මනස හොඳට ස්ථාවර කරගන්න ඕනේ. හොඳට ස්ථාවරව පිහිටවන්න ඕනේ. මේකට භාවනා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. තේරෙනවද? භාවනා කියන්නේ 아무ත එකක් නෙවෙයි බය වෙන්න එපා. බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. පෙරලා බලනවා. හරෝ බලනවා. පෙරලා බලනවා. එක එක තැනින් තියලා බලනවා. එක එක ආකාරයෙන් බලනවා. සත්‍ය අවබෝධ වෙනකම් බලනවා. බුදුදහම කියන්නේ පේන්න තියෙන දෙයක්. නොපෙනෙන දෙයක් නෙවෙයි. දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ප්‍රත්‍යක්ෂ කරන්නේ මේක සත්‍යක්මයි. එදාට දික්ටිපස්ස යන්නේ. අයි වෙන දික්ටිපස්ස යන්නේ. ඒ තාක්කල් දික්ටි වලට වැටෙනවා. දික්ටි කියන්නේ වැරදි දෙකීම. නිවැරදි දර්ශනයට ආපදාට ආයි දික්ටිපස්ස යන්නේ. එහෙනම් සතර මහා ධාතු හැටියට හොඳට අනුගත කරගන්න ඕනේ. හරිද? දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඉතින් මේ විදිහ නම් දැන් ලෝකේ බලන්න අමාරුයි. ඒ කියන්නේ උද්දුමාතක, විනීලක, විපුබ්බක, විචිදක, විකායිතක, හතවික්කිතක, ලෝහිතක, පුලවක, අට්ටක කියලා අසුබ කර්මස්ථාන 10ක් තියෙනවා. ඒක
එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් කෙනෙක් මැරුණාම අර බාලම රෙදි වලින් ඔතල ගිහිල්ලා සොහනට විසි කරනවා. වල දැම්මෙත් නැහැ, පිච්චුවෙත් නැහැ. සමහර ඒවා පිච්චුවා. සමහර ගොඩාක් අය සොහනට විසි කරා. ඒතර ඒවා සත්තු ඇදගෙන කෑවා. ඒතර ඒක බලන්න භික්ෂුන් වහන්සේලා වැයුවා. ඒ කියන්නේ තමන්ගේ කය හා බාහිර කයටත් මෙන්න මේ දේ තමයි වෙන්නේ. තමන්ගේ කය හා බාහිර කයත් එක්ක සම්බන්ධ කළ බලන්න. ඒතකොට ඒ උද්දුමාතක කියලා කියන්නේ මැරිලා දවස් දෙකක් විතර යනකොට නිල් පාට වෙනවා. ඉදි මෙනවා. දැන් ඔය බෙහෙත් ගාලානේ තියාගන්න. ඒ කාලේ බෙහෙත් චෙව්වේ නැහැ. එතකොට නිල් පාට වෙන ඉදි මෙනවා. ඊට පස්සේ තව දවස් දෙතුනක් යනකොට සත්තු තනින් තනින් ඇවිල්ලා කෑලි කෑලි කඩාගෙන කනවා. ඊට පස්සේ මස් නහරවල් ඒවා වැగిරෙනවා. අන්නේ ඒ ස්වභාවය මනසට අනුගත කරගන්න කියන බුදුරජාන් වහන්සේ. මටත් මේ දේ තමයි වෙන්නේ. එයාට යම් ආකාරයක් වෙලා තියෙනවද දැන්? ඒ ස්වභාවය මටත් උරුමයි. තේරෙනවද? එතකොට එයයි එහෙම බුදුරජාණන් වහන්සේ මේ අසුබ කමඨහන් මේ ආකාරයට දේශනා කළේ. මේ ශරීරයේ තියෙන ඇල්ම අයින් කරන්න ඕනේ. ඒතොර මරණයෙන් පස්සේ මට වෙන්නේත් මෙන්න මේ දේ කියන එක. ඊට පස්සේ තව ටික දවසක් යනකොට ඇට සැකිල්ල දකින්න පුළුවන්. පණුවන් පිරිච්ච ස්වභාවයක් දකින්න පුළුවන්. දවස් කීපයක් යනකොට අපි දන්නවා අපේ ශරීරයේ 80 කුලයක පණුව ඉන්නවා. පණුවන්ගේ උප්පත්ති ස්ථානය මේ ශරීරය. මේ ශරීරය තුළ තමයි පණුව උපදින්නේ. ඕනම කෙනෙකුට ඉන්නවා පණු බෙහෙත් එහෙම දෙන්නේ. කට්ටිය බොනවනේ ලොකු අයත් බොනවා. පණු බෙහෙත්. එයි මේකේ ඉන්න 80 කුලයක පණුව ඉන්නවා. එහෙනම් පණුවන්ගේ උප්පත්ති ස්ථානය කොහෙද? මේක ඇතුලේ. ඒ පණුව වැඩි විය පැමිණෙන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව විවාහ වෙන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව මధు සමය ගත කරන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව මිය යන්නේ කොහෙද? ඒ පණුවන්ගේ සොහොන් බිම කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඔව්ද නැත්? දැන් එවැනි කයක් තියාගෙන නේද අපි මේ අන්නයට මාන්නේ එහෙම පෙන්වන්න යන්නේ. මං හරි ලස්සනයි. මං හරි සිල්වත්. මං හරි උගත්. මෙවැනි කයක් තියාගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක මෝඩකම හැර වෙන මොකද්ද කියලා. තේරෙනවද? එහෙනම් මැරිලා දවස් කීපයක් යනකොට S2 විදගෙන එළියට එනවා. නාස් පොඩි දෙකෙන් එළියට එනවා. කන් ඇතුලෙන් එළියට එනවා. පණු ගුලි මුඛයෙන් එනවා. ශරීර මුළු ශරීරෙම ඇස්සට්ටියක් වගේ. ඔය සෑම තැනකින්ම විදගෙන එනවා පණු පුලවක සංඥා. පණුවන්ගෙන් පිරිච්ච. මගේ කයත් එහෙමද? මෙනෙහි කරන්න හොඳට. හොඳට මෙනෙහි කරන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට හොයන්න. දකින්න. ඊට පස්සේ තව ටික දවසක් යනකොට පණුව ඔක්කොම කාලා සත්තු කාලයක ඉවරයි. ඊට පස්සේ ඇට සැකිල්ල ඒකත් තව ටික කාලයක් යනකොට ඇට කැබිලි ටික සීසීකඩ. දැන් මේකට දැලුම් කරන්නේ. මේකට දාශා කරන්නේ. මේකටද සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ. පංච උපාදානස්කන්ධ. අන්න දැන් පැහැදිලිද කියන එක? තාම කියන්නේ මේ කායානුපස්සන. දැන් එහෙනම් ඊට පස්සේ ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනානුපස්සන. වේදනානුපස්සන. එතන තියෙනවා 9ක් නවසිවතිකේ කියලා තියෙනවා. ඒ පින්තූර එහෙම තියෙනවා. අහලා දැන් ඉතින් අර ඒ කාලේ වගේ සොහනට ගිහිල්ලා මේක බලන්න විදියක් නැහැ නේ. එහෙම නැත්නම් ඉතින් බොඩි එකක් කපන තැන ඉඳගෙන ඉතින් ඒකත් ඒ වෙලාව විතරයි බලන්න පුළුවන්. අර ක්‍රමක්‍රමයෙන් පත් වෙන ස්වභාවය දකින්න බෑ. දැකලා ඒක සිතට අනුගත කරන්න දැන් බෑ. එහෙම පෙන්වන්නේ නැහැ දැන් නේ. එහෙනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනානුපස්සන. දැන් ඒතර ශරීරය ගැන හොඳට දැක්කද මනසින්? දැන් පැහැදිලිද? තව දවසක්වත් තියන්න හිත තියනවාද? එහෙම නැත්නම් අදම නිවන් දකින්න හිතෙනවද? මොකද්ද හිතෙන්නේ? එහෙනම් ධර්මය අවබෝධයි. හැබැයි තවත් දවසක් හරි මේක පවත්වන්න සිත දෙනවා නම් ආස්සාවක්, ඇල්මක්, කැමැත්තක් පවතිනවා නම් මෙච්චර වෙලා කියපු බණක් තේරිලා නැහැ. තේරෙනවද මං කියන්නේ?
ඊට පස්සේ දේශනා කරන වේදනානුපස්සන. තවත් තියෙනවා මේ ශරීරය ගැන බලන හැටි මේක පැය දෙකකින් කියන්නත් බෑ මේ මහා සතිපට්ඨාන සූත්‍රය බලන්න පුළුවන් තරම් කියන්න. වේදනානුපස්සන. විඳීම් තියෙන අපේ ශරීරේ. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් දුක් වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. උපේක්ෂා වේදනාවක් මධ්‍යස්ත විඳීමක්. සැප වේදනාවක් නැහැ දුක් වේදනාවක්. මේ මධ්‍යස්ත වේදනාවක් විඳිනවා නම් මධ්‍යස්ත වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. සමහර අවස්ථාවල තියෙන වේදනාව මෙන්න මේ විදිහට. කය සැප අරමුණක්. කායික සුවතාවෙන් යුක්තයි මානසික සුව අරමුණක් විඳිනවා. ඒ කොහොමද? වාඩි වෙලා ඉන්න හොඳ කුෂන් පුටුවක AC room එකක කාමරයක් තුළ හොඳ කුෂන් පුටුවක වාඩි වෙලා ඉන්නවා කායික සුව අරමුණක්. මෙනෙහි කරන අරමුණත් සුවදායකයි තමන්ගේ අරමුණ ඉටු වෙලා. අරමුණ ඉටු වීම තුළ සතුට වෙනව නේද? ඔව්. එතකොට කායික සුව අරමුණක් තියෙනවා මානසික සුව අරමුණක් තියෙනවා. කායික දුක් අරමුණක් තියෙනවා. කායික දුක් මානසික සුව අරමුණක් තියෙනවා. වාඩි වෙලා ඉන්නේ අපහසු තැනක. හැබැයි මෙනෙහි කරන අරමුණ Tamanට ඉටු වෙච්ච අරමුණක් මෙනෙහි කරනවා. හැබැයි වාඩි වෙලා ඉන්න තැන අපහසුයි. ඒතකොට කායික දුක් මනසින් ගන්න අරමුණ ඉෂ්ඨාරම්මණයක් අරමුණ ඉටු වෙලා ඒක සුව අරමුණක්. මානසික සුව අරමුණක්. ඒතර කායික දුක්ඛ තියෙනවා මානසික දුක්. වාඩි වෙලා ඉන්න තැනත් බිම වාඩි වෙලා ඉන්න වැලි ගොඩේ හරි ගල් ගොඩේ හරි එහෙම නැත්නම් ගලක් කළු ගලක් උඩ හරි වාඩි වෙලා ඉන්නවා. Tamanට වෙච්ච අකරතැබ්බයක් ගැනම හිතනවා. කයටත් දුක් මනසටත් දුක්. මෙන්න තමන්ගේ විඳින වේදනාවන් ඒ යම් අවස්ථාවක යම් වේදනාවක් තමන්ගේ සිත තුළ තියෙනවද ඒ වේදනාව ඒ අවස්ථාවේ මෙනෙහි කරන්න. අතීත අනාගත දෙක අතහරින්න. නීවරණ වලට යන්න දෙන්න එපා. නීවරණ වලින් ආරක්ෂා කරගන්න. ගියොත් ආපහු ගන්න. වේදනාව මෙනෙහි කරන්න. තව තියෙන වේදනා. චක්කු සම්පස්සජා වේදනා. මම එහෙන් යම් සුවාරමුණක් හෝ එහෙම නැත්නම් අමනාප අරමුණක් හෝ තමන් සතුටු අරමුණක් හෝ අමනාප අරමුණක් හෝ මධ්‍යස්ථ අරමුණක් හෝ තමන් මනසින් විඳිනකොට ඒකේ මුල හොයන්නකො. ඇහැ මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා. චක්කු කිව්වේ ඇහැ. සම්පස්ස. ඒතර බාහිර රූපයක් ගත්තා. හටගත්ත සිතක් චක්කු විඥාණය කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි චක්කු සම්පස්සජ වේදනා. ඒ වේදනාවත් ඒ අවස්ථාවේදී දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. මම මේ විඳීම එහෙම නැත්නම් මේ සතුටු සහගත විඳීම හෝ එහෙම නැත්නම් නොසතුටු සහගත විඳීම මොන ඉන්ද්‍රිය මූලික කරගෙනද හටගත්තේ? ඒතකොට චක්කු සම්පස්සජ වේදනා අපි ඇහෙන් රූප බලලා සතුටුත් වෙනවා නොසතුටුත් වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූපය තමන් ප්‍රිය නම් කැමති නම් සතුටුයි. අප්‍රිය නම් අමනාප නම් නොසතුටුයි. ඒ විඳීම ඒක සිතක් විතරයි. සිතවිල්ලක් විතරයි. එහෙනම් ඒ වේදනාව, ඒ වින්දනේ, විඳීම මොන ඉන්ද්‍රිය ධර්මයේ මූලික කරගෙනද හටගත්තේ කියන එකත් බලන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඇයි එහෙම අවබෝධ කරගන්න කියන්නේ? එහෙම අවබෝධ කරගන්න කියන්නේ විඳින පුච්චලයක් මෙතන නැහැ. තේරෙනවද මං කියන එක? විඳින පුච්චලයක් මෙතන නැහැ. සුව දුක් උපේක්ෂා ත්‍රිවිධ වේදනා හෝ 108 ආකාරයක් තියෙන වේදනා කිසිම වේදනාව විඳින පුච්චලයක් නැහැ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. එතකොට ඒ චක්කු සම්පස්සජා වේදනා කියන ඒ ධර්මතාවයන් චක්කු ඉන්ද්‍රිය මූලික කරගෙන ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කාම එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පැහැදිලිව දැනගන්නවා විතරක් නෙමෙයි දැක ගන්නවා. ඇහැ මේකට මූලික වුණේ. බාහිර රූපයක් මේකේ සම්බන්ධ වුණා. දෙක නිසා කොහෙවත් නැති එකක් ආවා. චක්කු විඥාණය. කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා තමයි මේ විඳීමේ සිත හටගත්තේ.
එතකොට මොකද්ද නිවැරදිව දර්ශනය වෙන්නේ? හේතුඵල. පැහැදිලිද මං කියන එක? ඒතොර හේතුඵල දර්ශනය විතරක් නෙමෙයි එතන නාම රූප දෙකක් වෙන් වෙනවා. ඒ කොහොමද? ඇස කියන්නේ රූප ධර්මතාවයක්. සතර මහා ධාතු. බාහිර රූපය ඒක සතර මහා ධාතු. ඒතොර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වුණා. දෙකේම නැති දෙයක් හටගත්තා. චක්කු විඥාණය ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිතක්. කර්ණ තුන එකතු කළේ ස්පර්ශය නිසා වින්දා. විඥාණයයි ස්පර්ශයයි වේදනාවයි නාම ධර්ම තුනක්. ඒ නාම ධර්ම තුනම හදන්න නම් අර රූප ධර්ම දෙක එකට සම්බන්ධ වෙන්නම ඕනේ. සම්බන්ධ නොවුනා නම් ඉදිරි නාම ධර්ම තුනම හටගන්නේ නැහැ. අන්න නාම රූපත් වෙන් කරගන්න පුළුවන්. පැහැදිලි. මේ නාම රූප වෙන් කර ගැනීම ඊටාම අත්‍යවශ්‍යයි. මොකද එතනින් එහාට අපි හොයන්නේ නාම රූපයන්ට මොකද වෙන්නේ කියලා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම මේ ලෝකයේ විශ්වයේ තියෙන සියල්ලම නාම රූප දෙක තුල පනවනවා. තවත් කරුණකට ඇතුළත් කරන්න බෑ. මේ ලෝකයේ ඕනම දෙයක් ගත්තොත් එක්ක රූපය තුල ඇතුළත් කරන්න වෙනවා. එහෙම නැත්නම් සිත හා සිතවිලි වලට ඇතුළත් කරන්න වෙනවා. ලෝකයේ තියෙන ධර්මතා දෙකයි නාමංච රූපංච සබ්බසෝ නාම රූපස්මි. අවබෝධයේ පිණිස ගන්න තියෙන්නේ කරුණු දෙකයි. මනාව අවබෝධ කරගන්න තියෙන්නේ නාමයයි රූපයයි. දැන් එතකොට නාම ධර්ම තුනක් චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජ වේදනා. නාම ධර්ම තුනක් තියෙනවද? එහෙන් විඳිනවනම් රූප ධර්ම දෙකක් තියෙනවද? නේද කවුද විඳින්නේ? දැන් බලන්න මෙන්න මමත්වයෙන් අයින් වෙන ආකාරය. මම කියන මේ දිට්ඨියෙන් මම කියන්නේ දිට්ඨියක්. මම කිව්වොත් සාස්වත දිට්ඨි. මම නෙමෙයි කිව්වොත් උච්ඡේද දිට්ඨි. මේ දිට්ඨි දෙකෙන් තොරව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අපි වැටිලා ඉන්නව නේද ওই දිට්ඨි දෙකට? සාස්වත දිට්ඨි, උච්ඡේද දිට්ඨි. දැන් මමද මම නෙමෙයිද? දෙකෙන්ම බැහැරයි නේද? කොහොමද? සතර මහා ධාතු, බාහිර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. කොහෙවත් නැති කරුණු තුනක් වෙනවා. ඒන කරුණු තුනම සිතත් එක්ක සම්බන්ධයි. නාම ධර්ම තුනක්. රූප ධර්ම දෙකයි. එහෙනම් මේ ඇහෙන් විඳින වේදනාව වින්දනය විඳීම අපි තේරුම් ගන්න ඕනේ හේතුඵල මම නෙමෙයි විඳින්නේ. විඳින කෙනෙක් නෑ, පුච්චලයක් නෑ, සත්වයක් නෑ, ජීවියෙක් නෑ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. සෝත සම්පස්සජ වේදනා. කන මූලික කරගෙනත් විඳිනවා. ඒතර ඒ වින්දනයට, ඒ විඳීමට මොනවද මූලික වෙන්නේ? සෝත ඉන්ද්‍රිය, කන. සුද්දාෂ්ටක කලපේ සතර මහා ධාතු. බාහිර ශබ්දයයි. ඒක සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා තියෙනවා. ඒ දෙක නිසා කොහෙවත් නැති කරුණු තුනක් එනවා. එතන තියෙන ශබ්දය අනුව තමයි ඒ සිත හටගත්තේ. දැන් මෙතන ශබ්දයක් කියවන එකපාරට භයානක ශබ්ද. ඒ පෙරහුරුවක් තියෙනවා. දැන් සිත ශරණයෙන් ගියාද නැද්ද? ගියා. දැන් සෝත විඥානයක් හටගත්තද නැද්ද? එතකොට ඒ හේතුවට අනුව නෙමෙයි මේ ඵලය හැදුනේ. මේ දැන් තේරුම් ගන්න පුළුවන් මේ දහම මේ ප්‍රායෝගික ජීවිතේ. එහෙනම් ඒක ස්පර්ශ වුණාද කනට? ඒ අනුව වින්දද? එහෙනම් සෝත සතර මහා ධාතු, බාහිර ශබ්දය සතර මහා ධාතු, එතන ඉඳලා එන කරුණු තුනම ඒ ධර්මතාවයන් දෙක අනුවයි එන්නේ. විඳින කෙනෙක්ද ඉන්නේ? නෑ. නාම ධර්ම තුනක්, රූප ධර්ම දෙකක්. නාම රූප දෙකක ක්‍රියාවක්ද? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. විදර්ශනා. දැන් මේ කියන්නේ විදර්ශනා. පැහැදිලිද? හේතුඵල. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරේ මේක තමයි. පරීක්ෂා කරන්න, විභාග කරන්න, සොයන්න. නුවණින් දැනගන්න, නුවණින් දැක ගන්න. ගාන සම්පස්සජා වේදනා. නාසය. බාහිර ගන්ධය. ඒ අනුවයි තින්නේ. ඒ අනුව නෙමෙයි.
ගාන විඥාන. එතන තියෙන ගන්ධ සුවඳ අණුවයි එන්නේ. ගාන විඥාන. ගාන සම්පස්ස ගාන සම්පස්සජ වේදනා. ඒතර විඳින කෙනෙක් ඉන්නවද? පුච්චලේ ද හේතුඵල. ජීව සම්පස්සජ වේදනා, කාය සම්පස්සජ වේදනා, මනෝ සම්පස්සජ වේදනා. මනෝ මම එක ගන්නවා. මොකද මේ කාලයත් එක්ක කාලේ බොහොම වේගෙන් ගෙවිලා යනවා. මනස. මේ මනස කොහොමද ඉන්නේ? මනස එනවා විඳීම, හඳුනා ගැනීම හා බලවත් වීම උඩයි මනස එන්නේ. මනස කියන්නේ විඥානය, සිත, මානසිකාර්ය. මේක කොහෙද තියෙන්නේ? යමෙක් විඳිනවද? විඳින දේ හඳුනා ගන්නවා. සංඥා. වේදනා සංඥා දෙක බලවත් වෙනවා සංස්කාරයට. උපකාර කරනවා. ප්‍රත්‍ය වෙනවා. විඳීම, හඳුනා ගැනීම උපකාර වෙනවා, ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. ඒතොර සංස්කාරය කියන්නේ සිත බලවත්. වේදනා සංඥා සංකාර පවතිනවද යම් තැනක? විඥානය එතන ක්‍රියාත්මකයි. විඥානය එතන läගලා. තේරෙනවද? මානසිකාර්ය. බාහිර අරමුණක් ගන්නවා. මෙනෙහි කරන එක රූප ධර්මයක් එක්ක නාම ධර්මයක්. විඳපු විඳීමක් මෙනෙහි කරොත් නාම ධර්මයක් මෙනෙහි කරන්නේ. දැකපු රූපයක්, අහපු ශබ්දයක්, නාසයට දැනපු ගඳ සුවඳක් ගත්තොත් රූප ධර්මයක් මෙනෙහි කරන්නේ. ඒතර නාම රූප දෙකෙන් එකක් තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. ඒ අනුව හැදෙන සිතක් මනෝ විඥානය. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි මනෝ සම්පස්ස, මනෝ සම්පස්සජා වේදනා. නාම ධර්ම එක පහම තියෙනවා. එක නාම ධර්ම හතරයි, එක්ක රූප ධර්ම එකයි. රූපයක් මෙනෙහි කළොත් රූප ධර්ම එකයි, නාම ධර්ම හතරයි. වේදනා සංඥා සංස්කාර ධර්මයක් මෙනෙහි කළොත් පහම නාම ධර්ම. තේරෙනවද කියන එක? වෙන් කරගන්න. වේදනානුපස්සන, චිත්තානුපස්සන. අන්නේන සිත. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න, දැක ගන්න. රාගය කියන්නේ ඇලුනා. ତර තමන්ගේ සිත යම් තැනක ඇලුනා නම් අන්න මගේ සිත රාග සහිත සිතක්. ඒක දැනගන්න, ඒක දැක ගන්න. රාග රහිත සිතක් නම් හරි මම යම් දෙයක් දැක්කා, ඇව්වා, මට දැනුණා. නමුත් මගේ සිතේ එතන ඇලුනේ නැහැ. රාග රහිත සිතක් නම් රාග රහිත සිතක් බව දැනගන්න, දැක ගන්න. මනසින් දකින්න පුළුවන්. ඇයි සිත පිහිටවල තියෙන්නේ? සතිපට්ඨාන. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. මනාව පෙන්නලා දෙනවා. නුවණින් පෙන්නලා දෙනවා. සීහ හොඳට පිහිටවගෙන ඉන්නේ. දේශ සහිත සිතක් නම් දේශ සහිත සිතක් කියලා දැනගන්න. දේශය නම් ඇතුළුනේ, තරහව නම් ඇතුළුනේ, ක්‍රෝධය නම් ඇතුළුනේ. දේශ සහිත සිතක් කියලා දැනගන්න, දැක ගන්න. දේශ රහිත තරහ නැහැ. තරයම් කෙනෙක් බැන්න, දොස් කිව්වා, නිඳා කළා, අපහාස කළා. බලන්න තමන්ගේ සිත අභ්‍යන්තරයට ගිහිල්ලා මගේ සිතට තරහක් ආවද නැද්ද? ඔව්. නැත්තම් දේශ රහිත සිතක් කියලා දැනගන්න. එයා කොච්චර බැන්නත් මට තරහ ගියේ නෑනේ. අන්න දේශ රහිත සිතක් නම් දේශ රහිත සිතක් කියලා දැනගන්න, දැක ගන්න. උද්දච්ච සිතක් නම් ශනෙන් වික්ෂිප්ත සිතක් නම් වික්ෂිප්ත සිතක් කියලා දැනගන්න, දැක ගන්න. සමාහිත සිතක් නම් සමාධි සිතක් නම් මගේ හිත සමාධි කියලා දැනගන්න, දැක ගන්න. මෝහයෙන් යුක්ත සිතක් නම් මෝහයෙන් යුක්ත සිතක් කියලා දැනගන්න, දැක ගන්න. අන්න ඒ විදිහට දැන් කෙටියෙන් කියන්න වෙන්නේ කාලයත් එක්ක. කෙටියෙන් දැනගන්න, දැක ගන්න. පැහැදිලිද කියන එක? චිත්තානුපස්සන. එතන ඉඳලා තියෙන ධම්මානුපස්සන. ඒ කොහොමද? පටන් ගන්නවා නීවරණ වලින්. තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් මගේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න, දැක ගන්න. අර කැමති දේවල් මං කියවනේ. කාම දෙකයි, වස්තුකාම, ක්ලේශකාම. වස්තු වලට තියෙන කැමැත්ත වස්තුකාම. ඒ වස්තු නිසා උපදින සිතුවිලි වලට තියෙන කැමැත්ත ක්ලේශකාම. එහෙනම් තමන් ළඟ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් තමන්ගේ සිත තුළ, මගේ සිත තුළ දැන් කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න, දැක ගන්න. දැන් මගේ සිත තුළ කාමච්ඡන්දයක් නැත්තම් අනේ දැන් නම් මගේ සිත තුළ කාමච්ඡන්දයක් නැහැ කියලා
දැනගන්න දැක ගන්න. යම් වෙලාවක නූපන් කාමච්ඡන්දයක් උපදීද? උපදිනවා. ඇයි උපදින්නේ? සිහිය වෙනස් වෙච්ච ගමන්. සතියෙන් බැහැර වෙච්ච ගමන් එයා යනවා අර පුරුදු වෙච්ච තැනට අයාලියන්ට. ඇයි සිහිය අයින් වෙච්ච ගමන්. එහෙනම් නූපන් කාමච්ඡන්දයක් යම් වෙලාවක උපදීද? ඒක දැනගන්න දැක ගන්න. ඒ උපන් කාමච්ඡන්දය ප්‍රහීනද? අවසන්ද? ඒකත් දැනගන්න ඒකත් දැක ගන්න. ඒ ප්‍රහීන කාමච්ඡන්දය මතු නූපදීද? පෙන්නයි කොයිලේ හරි. එතකම්ම කෙලස්. ඒ ඉවත් කරපු අයින් කරපු බැහැර කරපු ඒ කාමච්ඡන්දය මතු නූපදීද? ඒකත් දැනගන්න ඒකත් දැක ගන්න මනසින්. එතකොට දැනගන්න දැක ගන්න තමන්ගේ සිත තුළ ආයිනම් උපදින්නේ නැහැ කාමච්ඡන්දය. එක නීවරණයක් අයින් කරා. ඉවරයි. ඉවරටම ඉවරයි. හැබැයි දැන් එහෙම වෙනවද? නැහැ. දැන් හැබැයි කාමච්ඡන්දයක් උපදිනකොට මගේ ළඟ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැන් දන්නවා දකින්නවා. ඒ පිරිස මන් දන්නවා මේ බණහන පිරිස. ඒක හොඳට දන්නවා. කාමච්ඡන්දයක් උපදිනවා නම් උපදින බව දැනගන්නවා දැක ගන්නවා. ତර කාමච්ඡන්දයක් නැත්තම් කාමච්ඡන්දයක් නැහැ කියලත් දැනගන්නවා දැක ගන්නවා. නූපන් කාමච්ඡන්දයක් ආයි එනවද? ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඇයි? සතිය හා යෝනිසෝ මනසිකාරය දුර්වලයි. ඒ නූපන් කාමච්ඡන්දයක් එන්න දෙන්නේ සතිය බලවත් නැහැ. එහෙනම් නූපන් කාමච්ඡන්දය කමන්නේ ආවොත් නූපන් කාමච්ඡන්දයක් ආවා ඒ උපන් කාමච්ඡන්දය මොකද කරන්න ඕන? ප්‍රහීන කරන්න. එන වෙලාවට අයින් කරන්න. එන වෙලාවට අයින් කරන්න. උදාහරණයක් කියනවා ඒකට. හොරු ගෙවල් වලට ගන්නවද? නෑනේ. ගන්න නෑනේ හොරු ගෙවල් වලට. දැන් හොරු 5 දෙනෙක් ඉන්නවා දන්නා හොරු කියලා. මේගොල්ලෝ හොරු. මේගොල්ලෝ ගත්තොත් ගෙදර තියෙන මොකක් හරි අරගෙන යනවා. හොරකම් කරනවානේ හොරු. දැන් ඈත එනවා. පේන්නම දොර වහනවා. හරි. හැබැයි ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ සිත්තේ තියෙන හොරකම තියෙන්නේ. හොරු වශයෙන් නෙමෙයි එන්නේ. දැන් හැබැයි ගෙදර ඉන්න එක්කෙනා දන්නවා ඔය එන්නේ හොරු කියලා. දැන් පේන්නම වැහුවා දොර. හොරු යනවා අපහු. වෙන දවසක එමු කියලා. එදා එනකොටත් ඒ විදිහටම දොර වහනවා. එදත් කල්පනා කරනවා බෑ හරියන්නේ නැහැ. මේ ගෙදර මිනිස්සු දොර වහන. ආයෙත් එනවා. ආයෙත් එනකොටත් දොර ඊට පස්සේ හොරු එයිද? එන්නේ නැහැ. ඇයි? එහෙනම් වහගන්න. මොකෙන්ද වහන්නේ? සතියෙන්. සතියෙන් වහන්න. එතකොට අර 5 දෙනා මොකද කරන්නේ? ඇතුළට එන්න බලනවා. එන්න බෑ. මෙයාගේ සිහිය බලවත්, යෝනිසෝ මනසිකාරය බලවත්. අපෝ මේක ඇතුළට රින්ගන්න බෑ. එතනින් ඉවරයි. එහෙනම් නූපන් කාමච්ඡන්දේ එයි. උපන් කාමච්ඡන්දය ඇතුළෙන්ද දෙන්නේ ඇතුළෙන්ද ඉස්සලම දොර වැහුවා. ඒ කාමච්ඡන්දය ප්‍රහීනද? Taman දැනගන්නවා, දැක ගන්නවා. මට නම් දැන් ආයි කාමච්ඡන්දයක් නැහැ. ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඩ කඩන් වලට මිල මුදල් වලට රන් රිදි මුතු මැණික් වලට අඹු දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට මගේ ඡන්දය ඉවරයි. ආයි මොනම හේතුවක් නිසාවත් හටගන්නේ නැහැ. එයා දන්නවා විතරක් නෙමෙයි එයා දකිනවා. ව්‍යාපාදය Taman ළඟ ව්‍යාපාදයක් තියෙනවා නම් ව්‍යාපාදයේ තියෙන බව දැනගන්න දැක ගන්න. Taman ළඟ දැන් ව්‍යාපාදයක් නැත්නම් දැන් ව්‍යාපාදයක් නැහැ කියලා දැනගන්න දැක ගන්න. හැබැයි නූපන් ව්‍යාපාදයක් කොයි වෙලේ හරි එනවා. සිහියෙන් හිටියේ නැත්තම් සතිය හා යෝනිසෝ මනසිකාරය පුරුදු කළා නැත්තම් නූපන් ව්‍යාපාදයක් ආයි එනවා. ඒ උපන් ව්‍යාපාදය අයින් කරනවා. එන වෙලාවට මොකද කරන්නේ? අර උපමාව ගන්න දොර වහන්න. එන වෙලාවට වහන්න දොර. හරවන්න මෛත්‍රියට. ව්‍යාපාද එනකොටම මොකද කරන්න ඕන? මෛත්‍රියට හරවන්න. එතකොට යාට එන්න බැහැ. අන්න ඒ ප්‍රහීන ව්‍යාපාදයේ මතු නූපදීද Taman දැන ගන්නවා දැක ගන්නවා. තීන මිද්‍යත් ඒ වගේ.
උද්දච්ච කුච්චත් ඒ වගේ, විචිකිච්ඡාවත් ඒ වගේ. Taman ළඟ දැන් ධර්මදේශන අවසන් කරන්න සංඥාවක් දෙනවා. ගොඩාක් තියෙනවා මේක කියන්න. මේක පැය දෙකකින් කියන්න තමාරුයි. මේ සතර සතිපට්ඨානයේ දිගාරින්න මේ තුල ඊ타මත්ම වටිනාම දේශනාව බෞද්ධ දර්ශනය තුල සතර සතිපට්ඨානේ කාය වේදනා චිත්ත ධම්ම. නැත්නම් ඔගේ තියෙන නීවරණ වශයෙන් නෙමෙයි රූපය පිළිබඳව දැනගන්න ඕනේ. රූපය දැනගන්න ඕනේ. රූපය හටගන්ම දැනගන්න ඕනේ. රූපේ විනාශය දැනගන්න ඕනේ. වේදනාව දැනගන්න ඕනේ. වේදනාවේ හටගන්ම දැනගන්න ඕනේ. වේදනාවේ විනාශය දැනගන්න ඕනේ. දේව දිගාරින්න කාලේ නේ. සංඥාව දැනගන්න ඕනේ. සංඥාවේ හටගන්ම දැනගන්න ඕනේ. සංඥාවේ විනාශය දැනගන්න ඕනේ. සංස්කාරයන් දැනගන්න ඕනේ. සංස්කාරයන්ගේ හටගන්ම දැනගන්න ඕනේ. සංස්කාරයන්ගේ විනාශය දැනගන්න ඕනේ. විඥාණය දැනගන්න ඕනේ. විඥානයේ හටගන්ම දැනගන්න ඕනේ. විඥානයේ විනාශ දැනගන්න ඕනේ. දැක ගන්නත් ඕනේ. ඒ ස්කන්ධය පිළිබඳව එහෙම දේශනා කළා. ඒක හරි ලස්සනයි. ඊට පස්සේ දේශනා කරනවා ආයතන දේශනාව කියලා එකක් තියෙනවා. ඒකට තියෙනවා ඇස ගැන දැනගන්න, ඇස ගැන දැක ගන්න. බාහිර රූපය ගැන දැනගන්න, බාහිර රූපය ගැන දැක ගන්න. ඒ දෙක නිසා යම් බැඳුමක් උපදීද? බැඳීමක් උපදින්නේ. ගැට ගහනවා. දැන් ඇස රූපත් එක්ක ගැට ගහලා නේද තියෙන්නේ? මොකෙන්ද ගැට ගහලා තියෙන්නේ? චන්දරාගෙන්. නැද්ද? චන්දරාගෙන්. ඒතර ඇස ගැන දැනගන්න, දැක ගන්න, බාහිර රූපය ගැන දැනගන්න, දැක ගන්න. මේ දෙක නිසා යම් බැඳුමක් උපදීද? ඒකත් දැනගන්න, දැක ගන්න. ආයතන පිළිබඳව තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ තියෙනවා බොජ්ජංග හත පිළිබඳව තියෙනවා, චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙනවා. ඉතින් මේ දේශනා කරන තවත් පැය දෙකක් විතර ඕනේ. ධර්ම දේශනාව අවසන් කරන කාලයත් එක්ක. පැහැදිලිද? සතර සතිපට්ඨාන. නිවැරදිව සිහිය පිහිටවන්න ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ කුමන සතරද්ද ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි කෙලස් තවණ්ඩ කෙලස් දවණ්ඩ කෙලස් පුච්චණ්ඩ සම්පචානෝ මනා නුවණින් සතිමා හොඳ සිහියෙන් විනය ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුල විනය ලෝකේ කිව එකට මේකනේ ලෝකේ ඔය පහනේ ලෝකේ විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං විසම ලෝභය අවිජ්ජා කියන්නේ විසම ලෝභය දේශය කියන්නේ දේශය දෝමනස්සං කියන්නේ දේශය දෙක බැහැර කරන්න එන්න දෙන්න මේපා දුන්නොත් විනාශම තමයි තේරෙනවද පැහැදිලි හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා පින්කමේ දායකත්වය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් කුලරත්න මහතා ලතා කුලරත්න මහත්මිය සහ කවින්ද දේවක නිලාංක රන්දන පුතුන් දියණිය තුසිකා රන්දිය යන දරුවන් තුන්දෙනා විසින් බලාපොරොත්තු අරමුණු තමයි සුමිත් කුලරත්න මහත්මයාගේ නැසී ගිය දයාබර දෙමව්පියන් එඩ්වින් මහතා සහ එම මැතිණිය නෝනා උපාසිකා මාතාව සහ රාජා මල්ලී යන අයට පින් අනුමෝදන් කිරීම ඒ වගේම ලතා කුලරත්න මහත්මියගේ දෙමව්පියන් වන පරලෝසපත් WMS වර්ණසූරිය මහතා සහ WMD වර්ණසූරිය මැතිණිය සහෝදර සුනිල් වර්ණසූරිය ඔහුගේ තරුණ පුත් සුරංග වර්ණසූරිය ඇතුළු පරලෝසපත් සිළු ඥාතීන් සිහිපත් කරනවා එනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ නම් සඳහන් කර පරලෝසපත් සිළු ඥාතීන්ට අනුමෝදන් කරනවා. එයින් යම් කෙනෙක් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපයටමපත් වේවා. ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා මේ සියලු දෙනාගේ නමිනුත් සිහිපත් කරගෙන පරිලෝකීය ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතිනං හෝතු කියන ගාථාවන් කියන්නේ.
රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපි සියලු දෙනාම දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියනොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනොත් ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සියලු දෙනාම එකට දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් දේශකයන්න් වහන්සේට මහා සංඝරත්නයටත් බෞද්ධ ආමාත්‍යාලයේ සියලුම සේවක සේවික මහත්මීන්ට සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු අරමුණේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක්ම වේවා. මේ දැනට පවතින මේ ලෝකේ පුරා පවතින මේ කොරෝනා වසංගතයට ඉක්මනින් මුළු ලෝකෙම තුරන් වේවා. ඒ සඳහා අපි සියලු දෙනාම රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.